හොඳයි. අපි කියවර එකකින් කතා කරගෙන හිටියේ පළවෙනි පාඩමේ අවසන් පාඩම් කොටස 9 වෙනි එකකේ කොටස් දෙකක් කතා කරලා ඉවර කළා. සාර පරිසරය තුල ඒ ප්‍රජා පරිසරය සහ ආර්ථික පරිසරය. මතක ඇති ජනගහනය හා ජනගහනයට සම්බන්ධ සාධක සමූහයක් තමයි අපි ප්‍රජා පරිසරය කියලා කිව්වේ. උපත් අනුපාතය, ජනගහන වර්ධන වේගය, ජන ව්‍යාප්තිය ඝනත්වය, අධ්‍යාපන මට්ටම ආදි වශයෙන් ඒ සෑම සාධකයක්ම ව්‍යාපාර කටයුතු වලට වක්‍රව බලපෑමක් කරනවා කියලා කිව්වා. ඒ ප්‍රජා පරිසරයේ සෑම සාධකයකට අනුකූලව ව්‍යාපාරිකයෝ ව්‍යාපාර කටයුතු හැඩගසාගෙන ඉදිරියට ගමන් කිරීමෙන් සාර්ථක ඉලක්ක කරා ගමන් කළ යුතු බව අවධාරණය කළා. ඒත් එක්කම ආර්ථික පරිසරය පුද්ගලයින්ගේ නැත්නම් රටේ ජනතාවගේ ක්‍රය ශක්තිය සහ එනම් මිලදී ගැනීම හැකියාව ක්‍රය ශක්තිය සහ ක්‍රය ශක්තිය තීරණය කිරීමට බලපෑම් කරන සාධක කතා කරා. උදාහරණයක් වශයෙන් ආදායම් මට්ටම් සාදායම් ව්‍යාප්තිය, රැකියා නියුක්තිය, ඒ වගේම රටේ පුලි අනුපාතය, විදේශ විනිමය අනුපාතය, මිල මට්ටම සහ උද්දමනය ආදී සාධක. මේ සාධකත් ව්‍යාපාර කටයුතු වලට වක්‍රව බලපෑම් කරනවා කියලා කිව්ව පොදුවේ. සෑම ව්‍යාපාරිකයෙක්ම මේ ආර්ථික පරිසර සාධක දිහා බලලා ඊට අනුකූලව තමන්ගේ ව්‍යාපාර කටයුතු හැඩගසා ගැනීමෙන් සාර්ථක ව්‍යාපාරික ඉලක්ක වෙත ගමන් කළ හැකි බව අවධාරණය කළා. ඊළඟට සාර්ව පරිසරයේ තුන්වන ඒකකය තමයි ස්වාභාවික පරිසරය. නැචරල් එන්වයරන්මන්ට්. ස්වාභාවික පරිසරය. මේ කියන්නේ ස්වභාව ධර්මයා විසින් මිනිසාට උරුම කර දෙනු ලබන සියලු තත්ත්වයන් තමයි ස්වභාවික පරිසරයෙන් කියන්නේ. ස්වභාව ධර්මයා විසින් මිනිසාට දායාද කරපු සෑම තත්ත්වයක්ම සෑම දෙයක්ම ඒ දායාදයන් සමහරට මිනිසාට හිතකර දායාදයන් වෙන්න පුළුවන්, අහිතකර ලෙස බලපෑම් කරන දායාදයන් වෙන්නත් පුළුවන්. ඒ සියලු දායාදයන් අපි නම් කරනවා ස්වාභාවික පරිසරය කියලා. එතකොට උදාහරණ වශයෙන් ස්වභාවික සම්පත් උරුමය. පුද්ගලයින්ට ස්වභාව ධර්මය විසින් ස්වභාවික සම්පත් උරුම කරලා දීලා තියෙනවානේ. ඒක ස්වභාවික පරිසරයට අයිති. ස්වභාවික සම්පත් බහුලව ව්‍යාප්ත වී ඇති රටවල් හා ප්‍රදේශවල ව්‍යාපාර අවස්ථා බහුලව ව්‍යාප්ත වෙලා තියෙනවා. දැන් රටක ස්වාභාවික සම්පත් බහුලව ව්‍යාප්ත වෙලා තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඒ ස්වාභාවික සම්පත් බහුල රටවල් හෝ නැත්නම් රටවල් තුල තියෙන ප්‍රදේශවල ව්‍යාපාර අවස්ථා අනිවාර්යයෙන්ම උදා කරනවා. ව්‍යාපාර අවස්ථාවලට පහසු පරිසරයක් නිර්මාණය කරනවා. දැන් උදාහරණයක් වශයෙන් එංගලන්තයේ ලැන්කැෂියර් ප්‍රාන්තයේ ගල් අඟුරු කෙත් විශාල ප්‍රමාණයක් ස්ථානගත වෙලා තියෙනවා. ගල් අඟුරු කෙත් ස්වභාව ධර්මයේ විසින් ස්ථානගත කරලා තියෙනවා ලැන්කැෂියර් ප්‍රාන්තයේ. ඒ නිසා ලැන්කැෂියර් ප්‍රාන්තයේ ගල් අඟුරු ආශ්‍රිත කර්මාන්තශාලා විශාල ප්‍රමාණයක් ව්‍යාප්ත වෙලා තියෙනවා. ගල් අඟුරු නොමැති ලංකාවගේ ප්‍රදේශයක වෙනි කර්මාන්තශාලා ව්‍යාප්ත වෙලා නැහැ. ඒ වගේ ස්වාභාවික සම්පත් ස්ථානගත වෙන්නේ මොන රටවල් වල මොන ප්‍රදේශවලද ඒ රටවල් තුල ඒ ප්‍රදේශ තුල නිතින්ම ඒ ස්වාභාවික සම්පත් ඇසුරු කරමින් විවිධ වූ නිෂ්පාදිතයන් බිහි කරන විවිධ වූ නිෂ්පාදන ක්‍රියාවලින් ඇති කරන ව්‍යාපාර නිර්මාණය වෙනවාමයි. එහෙම සම්පත් නොමැති නම් ඒ ප්‍රදේශවල ව්‍යාපාර අවස්ථා උදා වෙන්නේ නැහැ. ඊළඟට උදාහරණයක් දෙන ගල් අඟුරු හා ඛනිජ තෙල් නිධි ආශ්‍රිතව කම්මල් ව්‍යාප්ත වීම. මම ඉස්සෙල්ලා කිව්වා වගේ ලැන්කැෂියර් ප්‍රාන්ත උදාහරණෙන් ස්වාභාවික සම්පත් අපි ඒවටම කියන්න පුළුවන් අමුද්‍රව්‍ය කියලා. ස්වභාව ධර්මයෙන් භූමියෙන් අපිට ලබා දෙන නැත්නම් භූමියෙන් උකහාගත හැකි සීළු දෙක අපිට කියන්න පුළුවන් ස්වභාවික සම්පත් වගේම අමුද්‍රව්‍ය කියලා. ඒවා ප්‍රධාන කාණ්ඩ තුනකට බෙදන්න පුළුවන්. ප්‍රධාන කාණ්ඩ තුනකට. මෑත කාලෙත් මේ කාණ්ඩ තුනට ආශ්‍රිතව වාස්තුවික ප්‍රශ්න, කෙටි ප්‍රශ්න කීපයක්ම විභාගයට යොමු වුණා. එකක් තමයි අසීමිත සම්පත්. අසීමිත සම්පත්. infinite resources. infinite resources. මේ කියන්නේ භාවිතයත් සමග හිඟ නොවන සම්පත්. මිනිස්සු මේ සම්පත් භූමියෙන් උකහාගෙන
තම වූමනා සපුරා ගන්න විවිධ නිෂ්පාදන ක්‍රියාකාරකම් වලට ඈඳා ගන්නවා. එහෙම භාවිතා කළා කියලා හිඟ වෙන්නේ නැහැ. හිඟ වෙන්නේ කොච්චර භාවිතා කළත් ඒ ස්වභාවික සම්පත් නැවත නැවත එලි දැක්වෙනවා. උදාහරණයක් වශයෙන් වාතය, හිරුවෙලිය වගේ දේවල් කවදාකවත් හිඟ වෙන්නේ නැහැනේ. ඇතැම් ප්‍රදේශවල ජලයත්. ඇතැම් ප්‍රදේශවල ජලය හිඟ වෙනවා. ඇතැම් ප්‍රදේශවල ජලය කොච්චර අපි පාවිච්චි කළත් ඒ ජල උල්පත් සිඳියන්නේ නැහැ. භාවිතය සමග අඩු වෙන්නේ නැහැ. ඒක තමයි අසීමිත සම්පත් කියන්නේ. දෙවැනි එක තමයි B සීමිත හා අලුත් කළ නොහැකි සම්පත්. සීමිත හා අලුත් කළ නොහැකි සම්පත්. එනම් non renewable resources. ඒ කියන්නේ භාවිතයත් සමග හිඟවුවද නැවත ගොඩනැගිය නොහැකි සම්පත්. භාවිතයත් සමග අඩු වෙනවා නැවත ඒව වර්ධනය කරගන්න බෑ. ඇති කරගන්න බැරි සම්පත්. උදාහරණයක් වශයෙන් ඛනිජ වර්ග පොළොවේ තියෙන. ඉන්ධන කෙත් නැත්නම් ඉන්ධන නිදි, ගෑස් නිදි වගේ දේවල් ඒව භාවිතයත් සමග ඒ ඉන්ධන කෙතක් අපි පාවිච්චි කරලා ඒක යම් ප්‍රමාණයක් දක්වා ගත්තන් පස්සේ ඒක නැවත ඇති වෙන්නේ නැහැ. සමහර ඇති කාලයක් ගත වෙන්න පුළුවන්. ඒ නිසා භාවිතයත් සමග ඒ සම්පත් හිඟ වෙනවා. අපට ඒව ඇති කරන්න බෑ. අපිට ඉන්ධන කෙත් මවන්න බෑනේ. ඉන්ධන කෙත් අපිට ජනනය කරන්න බෑ. තේරෙනවද? අපි තුමු ඉල්මනයිට් කියන ඛනිජ වර්ගය ගත්තොත් ඒක අපි අරන් ඉවරුනම් පස්සේ අපිට ඒව නැවත ජනනය කරන්න බෑ. ඒක තමයි සීමිත අලුත් කළ හැකි සම්පත් කියන්නේ. තුන්වෙනි වර්ගය තමයි සීමිත නැවත ගොඩනැගිය හැකි සම්පත්. නැත්නම් සීමිත නැවත ජනනය කළ හැකි අලුත් කළ හැකි සම්පත්. renewable resources. ඒ කියන්නේ භාවිතයත් සමග හිඟ වෙනවා නමුත් නැවත ඇති කරන්න පුළුවන්. භාවිතයත් සමග අඩු වෙනවා නමුත් මිනිසාට ඒව නැවත ඇති කරන්න පුළුවන්, ගොඩනගන්න පුළුවන්. නිදසුනක් වශයෙන් සාගරයන් තුල මත්ස්‍ය සම්පත, මුහුදු ආශ්‍රිත මත්ස්‍ය සම්පත මිනිස්සු භාවිතයට ගනිද්දී හිඟ වෙනවා. නමුත් නැවත මසුන් බෝ කරන්න පුළුවන්. මසුන් වගා කරනවා කියලා කියන්නේ මසුන් බෝ කරන්න පුළුවන්. අන්න නැවත ඇති කරනවා. තව උදාහරණයක් ගත්තොත් වනාන්තරවල දැව සම්පත අපි භාවිතයට ගන්නවා. මිනිසාගේ ප්‍රයෝජන ගන්නවා. දැව හිඟ වෙනවා. හිඟ වුණාට ඊට සාපේක්ෂව නැවත පුළුවන් දැව වගා කරන්න. දැන් දියුණු රටවල ජපානයේ වැනි ආසියාතික රටවල බටහිර යුරෝපීය රටවල පවා තියෙන දැඩි නීති දැව වලට. කියන්නේ යම්කිසි දැව වර්ගයක් කපන්න නම් අවුරුදු ගානකට පෙර සැලසුම් කරන්න ඕන. ඒ කියන්නේ දැව කපන්න බලාපොරොත්තු වෙනවා නම් ඊට සමගාමී දැව ප්‍රමාණයක් නැවත ගස් ප්‍රමාණයක් අපි වගා කරන්න ඕන. ඒ වගා කළ එක්තරා ප්‍රමිතියක් අනුව ඒ ගස් වැඩුණන් පස්සේ තමයි අපට බලපත්‍රයක් දෙන්නේ පැරණි ගස් කපන්න. ඒතකොට බලන්න අපි ගස් කපලා දැව භාවිතයට ගත්තම පැරණි ගස් අඩු වෙද්දී නැවත අලුත් ගස් එනවා. ඒව නැවත ඇති කළ හැකි සම්පත්. වගේ ස්වභාවික සම්පත් වල මූලික කාණ්ඩ තුනක් තියෙනවා. ඊළඟට දෙවෙනි ලක්ෂණය තමයි මේ ස්වභාවික පරිසරයේ දේශගුණය, භූවිෂමතාවයේ, ජල වහනය වැනි සාධක. දේශගුණය, භූවිෂමතාවයේ, ජල වහනය වැනි සාධක. මෙකී සාධක තුලින්ද ව්‍යාපාර වෙත බලපෑම් ඇති කරයි. දේශගුණයේ භූවිෂමතාවය අනුව කඳුකර සීත ප්‍රදේශවල තේ නිෂ්පාදන ව්‍යාපාර ඇතිවීමත්, පහත් බිම් හා වියලි ප්‍රදේශ තුල රටේදී දිවුල් ආදී පළතුරු ආශ්‍රිත ව්‍යාපාර ඇති වෙනවා. දේශගුණික තත්ත්වයන් මත අපට ලබාගත හැකි සම්පත් වෙනස් වෙනවා. දැන් කඳුකර සීත ප්‍රදේශවල අපට තේ වගාවෙන් වැඩි ප්‍රතිඵල ලබන්න පුළුවන්. නමුත් වියලි දේශගුණයක් තියෙන ප්‍රදේශවල දිවුල් ඒ වගේම රටයිදී මිදි වැනි වගාවන් තුලින් ප්‍රතිඵල ලබන්න පුළුවන්. ඒ වගේ දේශගුණයට ගැළපෙන ආකාරයෙන් සම්පත් ජනනය කරගන්න පුළුවන්. ඒ සම්පත් වල ගැළපෙන ආකාරයෙන් ව්‍යාපාර ඇති කරන්න පුළුවන්. දැන් අපිට කැමති වුණත් මුහුදුබඩ තනිතලා ප්‍රදේශවල අපිට විශාල ඉඩකඩම් තියෙනවා. උරුමෙන් ලැබිච්චා කියලා අපිට තේ වගා කරන්න බෑනේ. අපිට සීත කඳුකර දේශගුණයේ තියෙන දේශගුණය අපිට මුහුදුබඩ තනිතලා ප්‍රදේශවල මවන්න බෑ. ඇති කරන්න බෑ. එහෙනම් අකමැත්තෙන් වුණත් අපිට මුහුදුබඩ ප්‍රදේශවල පොල් වැනි වගා කළ හැකි කෘෂි කර්මාන්තයේ කටයුත්තකට මාරු වෙන්න වෙනවා. එහෙනම් පොල් ආශ්‍රිත අපේ තුමු කොප්පරා තෙල් නිෂ්පාදනයේ වැනි ව්‍යාපාර යන්න පුළුවන්. කුරුඳු වගාව වැනි ව්‍යාපාරට ගිහිල්ලා කුරුඳු
තෙල් නිෂ්පාදනය, ඒ වගේම කුරුඳු පවුඩර් නිෂ්පාදනය වගේ දෙයක් කරලා අපනයනය කරන ව්‍යාපාරය යනවා මිසක අපිට සීත දේශගුණයක කරන්න පුළුවන් දේ මෙහෙ කරන්න බෑ. ඒකයි මම කිව්වේ මේව පාලනය කරන්න බෑ. ඒ පවතින තත්ත්වයට අපි ව්‍යාපාර කටයුතු ගලපා ගන්න ඕනේ, හැඩගසා ගන්න ඕනේ. ඊළඟට ස්වභාවික පරිසරය තුළින් මතුවන ප්‍රධාන උපනතීන්. ස්වභාවික පරිසරය තුළින් මතුවන ප්‍රධාන උපනති කීපයක් තියෙනවා. නැත්තම් ස්වභාවික පරිසරයෙන් මතුවන අලුත් තත්ත්වයන්, අලුත් ප්‍රවණතාවයන් කීපයක් තියෙනවා. එකක් තමයි අමුද්‍රව්‍ය හිඟය. දැන් චුට්ටකට කලින් අපි කතා කරානේ සමහර ස්වාභාවික සම්පත් තියෙනවා භාවිතයත් සමග අඩු වෙලා යනවා. හිඟ වෙලා යනවා. නැවත ගොඩනගන්න බෑ කියලා. එහෙනම් ඒකෙන් කියවෙන්නේ මොකක්ද? අමුද්‍රව්‍ය හිඟය. අපි ඇතැම් ස්වභාවික සම්පත් භූමියෙන් උකහාගෙන අමුද්‍රව්‍ය වශයෙන් පාවිච්චි කරනවා. ඒ සම්පත් ටික හිඟ වුණාන් පස්සේ මොකද වෙන්නේ? අන්න අපට අමුද්‍රව්‍ය හිඟයක් මතුවෙනවා. මේ අමුද්‍රව්‍ය හිඟය ව්‍යාපාරවලට අවස්ථාත් උදා කරනවා, තර්ජනත් ඇති කරනවා. අවස්ථාවෙන්ම තර්ජන ඇති කරනවා. තේරුණාද? මේ නිසා විකල්ප ද්‍රව්‍ය උත්පාදනය කර ගැනීමේ නව ව්‍යාපාර අවස්ථා මතුවේ. දැන් අමුද්‍රව්‍ය හිඟ වුණාම අපේ ව්‍යාපාර කටයුතු අතරමඟ නතර නොකර අකණ්ඩව කරගෙන යාමට නම් අපට අමුද්‍රව්‍ය හොයාගන්න වෙනවා. අමුද්‍රව්‍ය සොයාගන්න අපහසු වීම අපට තර්ජනයක්. සමහරට අපට වෙනත් අමුද්‍රව්‍ය භාවිතා කරන්න විශාල පිරිවැයක් දරන්න වෙයි, විශාල මහන්සියක් දරන්න වෙයි. ඒක තර්ජනයක්. ඊළඟට අමුද්‍රව්‍ය හිඟ වුණාම ඊට විකල්ප අමුද්‍රව්‍ය භාවිතා කරන්නත් පුළුවන්කම ලැබෙනවා. සමහරට කිසියම් ව්‍යාපාරයක භාණ්ඩයක් නිපදවන්න ඒ කියන අමුද්‍රව්‍ය පාවිච්චි කරා කියන්නකෝ. ඒ අමුද්‍රව්‍ය භූමියේ හිඟ වුණාම ශූන්‍යයටපත් වුණාන් පස්සේ සමහරට විකල්ප B කියලා අමුද්‍රව්‍යයක් යොදා ගන්නත් පුළුවන්. B කියලා අමුද්‍රව්‍යයක් ඒ වගේ අමුද්‍රව්‍ය හිඟ වෙනවා කියන්නේ වෙනත් අමුද්‍රව්‍ය නිෂ්පාදනය කරන ව්‍යාපාර අවස්ථා උදා කිරීමකුත් වෙනවා. එන අවස්ථා තර්ජන දෙකම උදා කරන්න පුළුවන් ඒ නිසා. ඊළඟට ඉන්ධන මිල හෙළ යාම. ස්වභාවික සම්පතක් වශයෙන් තමයි අපිට ඉන්ධන සලකන්නේ. ඒ ඉන්ධන හිඟ වෙනකොට, ඉන්ධන භාවිතය සමග හිඟ වෙනකොට මොකද වෙන්නේ? ඉන්ධන සැපයුම අඩු වෙනකොට ඉන්ධන මිල අනිවාර්යයෙන්ම ඉහළ යනවා. මේ නිසා ව්‍යාපාර පිරිවැය ඉහළ යාමේ තර්ජනයක් ඇතිවන අතර විකල්ප බලශක්ති නිෂ්පාදනය සඳහා වන ව්‍යාපාර අවස්ථා උදා කරනවා. ඉස්සෙල්ල වගේම මේකේ දැන් ඉන්ධන හිඟවීමට සමගාමීව ඉන්ධන මිල ඉහළ යාම ප්‍රවණතාවක්, උපනතියක්, නිතතින්ම ඇතිවන ක්‍රියාවලියක්, උපනතියක්. ඒකෙදි ව්‍යාපාරවලට තර්ජන ඇති කරනවා, අවස්ථා උදා කරනවා. දෙකම තියෙනවා. තර්ජනය මොකක්ද? ඉන්ධන මිල ඉහළ යනවා කියන්නේ අනිවාර්යයෙන්ම නිෂ්පාදන පිරිවැය ඉහළ යනවා. නිෂ්පාදන පිරිවැය වැඩි වීමෙන් මොකද වෙන්නේ? භාණ්ඩේ මිල වැඩි කරන්න වෙනවා. ව්‍යාපාරිකයන්ගේ පෙරලාභ ආන්තිකේම රැක ගැනීමට හෝ ඊට ආසන්න ලාභ ප්‍රමාණයක් උකහා ගැනීමට නම් මිල වැඩි කරන්න වෙනවා. මිල වැඩි කරාම පුද්ගලයන්ගේ ක්‍රය ශක්තිය අඩු වෙනවා. ක්‍රය ශක්තිය අඩු වීම මොකද වෙන්නේ? ඉල්ලුම අඩු වෙනවා. ඉල්ලුම අඩු වුණොත් නිෂ්පාදන කටයුතු සීමා කරන්න වෙනවා. එහෙනම් නිෂ්පාදනයේ සීමා කරනවා කියන්නේ වෙළඳ කටයුතුත් සීමා කරන්න වෙනවා. ඒකෙන් විකුණුම් ආදායම් සහ ලාභ අඩු කරන්න වෙනවා. අන්න ව්‍යාපාර කටයුතු වලට ඒක ඍණාත්මක බලපෑමක් නැත්නම් තර්ජනයක් ඇති කරනවා. අනික් පැත්තෙන් අවස්ථාත් උදා කරනවා. දැන් මෙතෙක් ජලය පදනම් කරගෙන විදුලි බලය උත්පාදනය කරගෙන විදුලි බලය ව්‍යාපාර කටයුතු වලට ප්‍රධාන බලශක්ති ප්‍රභවය වශයෙන් පාවිච්චි කළා නම් විදුලිය නිෂ්පාදනය කිරීම සීමා කිරීම මත මිල ඉහළ ගියොත් මොකද වෙන්නේ? විකල්ප බලශක්ති ප්‍රභවයන් සඳහා ව්‍යාපාර අවස්ථා උදා වෙනවාමයි. උදාහරණයක් වශයෙන් සුළම් බලය, ඒ වගේම සූර්ය බලය මගින් විදුලි නිපදවීම. ඔබ දන්නෝ දැන් ඔය බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්බන්ධ ශාලාවේ තියෙනවා වාර්ෂිකව ටෙක්නෝ එක්සිබිෂන් කියලා එකක්. ඉංජිනේරු ප්‍රදර්ශනය, තාක්ෂණික ප්‍රදර්ශනය. පහුගිය අවුරුදු දෙකක පවත්වන බැරුණා කොවිඩ් ප්‍රශ්න මත යන්න ඒවට බලන්න අවස්ථාව ලැබුණම ඒවට ගියාම අපි දකින්නේ මොනතරම් සූර්ය බල ශක්තිය යොදාගෙන
විදුලිය ජනනය කරනවද කියන එක. දැන් ඇත්තටම අපේ නිවසකට සාමාන්‍ය නිවසකට රුපියල් ලක්ෂ 7ක් 8ක් වගේ යනකොට සූර්ය බලශක්තියෙන් විදුලිය උත්පාදනය කරගන්න පුළුවන්. අවුරුදු 5ක් වගේ යනකොට ලයිට් බිල අපිට ෆ්‍රී වෙනවනේ. ලයිට් බිල ෆ්‍රී වෙනකොට අවුරුදු 5කදී අපි අර කැප කරන ලක්ෂ 8 අපට ආවරණය වෙලා ඉවරයි. අවුරුදු 5න් පස්සේ මුළු ජීවිත කාලයම අපිට විදුලිය නොමිලේ. කවුරුත් ඒ තරම් අවධානය යොමු කරන්නේ නැති ඒවා. තේරුණාද? ඒ වගේ අද වන විට ලංකාවේ දැවැන්ත සමාගම් 100 ගණනක් තියෙනවා සූර්ය බල ශක්තියෙන් විදුලිය උපදවන. ඒ වගේම සුළං බලයෙන් විදුලිය උපදවන. අන්න විකල්ප අවස්ථා. ඒ නිසා මේ ඉන්ධන මිල ඉහළ යාම එක් අතකින් තර්ජනයක්, එක් අතකින් නව ව්‍යාපාර අවස්ථා උදා කරන ව්‍යාපාරිකයන් නව වෙළඳ පොළවල් වල මම්පෙත් විවර කර දෙන මූලාශ්‍රයකුත් වෙනවා. ඊළඟට තුන්වන ප්‍රවණතාව තමයි උපනතිය තමයි පරිසර දූෂණ ඉහළ යාම. ස්වභාවික පරිසරය අපි දකින්න පුළුවන් තුන්වන ප්‍රවණතාව තමයි පරිසර දූෂණ ඉහළ යාම. ව්‍යාපාර කටයුතු මගින් ඍජුව පරිසරයට හානි කරන අතර ඒ මූලික වශයෙන් ප්‍රධාන ක්‍රම කිහිපයකට සිදු කරනවා. ව්‍යාපාර ක්‍රියාකාරකම් මෙන්ම පෞද්ගලික මිනිසුන්ගේ ක්‍රියාකාරකම් නිසා ස්වාභාවික පරිසරයට හානිකර තත්ත්වයන් උදා කරනවා. ඒක තමයි පරිසර දූෂණය කියන්නේ. ස්වභාවික පරිසරය මිනිසාට භුක්ති විඳින්න බැරි තත්ත්වයට, ස්වභාවික පරිසරයේ මිනිස් වූමනා සපුරා ගැනීමට නිවැරදිව භාවිතා කරන්න බැරි තත්ත්වයට පරිසරයට හානි කරනවා නම් ඒක තමයි පරිසර දූෂණය කියලා කියන්නේ. ඒ පරිසර දූෂණය ප්‍රධාන ක්‍රම කීපයකින් ක්‍රියාත්මක වෙනවා. එකක් තමයි ජල දූෂණය. water pollution කියන එක. ජල දූෂණය. ඒ කියන්නේ ව්‍යාපාරික අපද්‍රව්‍ය ජලාශ වලට එක් කිරීම නිසා ජල දූෂණයක් ඇති වෙනවා. අපි දැක්ක දැන් අවුරුදු කීපයකට පෙර ලංකාවේ කොළඹ නගරේ අලංකරණය සඳහා බ්‍රිතාන්‍ය යටත් විජිත කාලයේදී ඇති කරපු බේරවැව ව්‍යාපෘතිය. ඒ බේරවැව තුළින් කොළඹ නගරයට අමුතු එළියක් අලංකාරයක් දෙනවා. නමුත් කර්මාන්තශාලා ගණනාවක අපද්‍රව්‍ය ගෙන එන බටමාර්ග නල මාර්ග දාල් දුන බේරවැවට. ඔබටත් මතකයි දැන් අවුරුදු 5කට 6කට උඩ වෙනකම්ම තද්ද කළු පාට මාළුන ජීවත් විය නොහැකි දුගඳ හමන ජලාශයක්. නමුත් හිටපු ආරක්ෂක ලේකම්වරයෙක් මෙදිහත් වීමෙන් කොළඹ නගරය නවීකරණය සහ අලංකරණය කිරීම ව්‍යාපෘතියක් කරගෙන ගිහලා අපි මේ අද දකින ලස්සන කොළඹ නගරේ ක්‍රියාත්මක වෙන්නේ. ඒ යටතේ අර කර්මාන්තශාලා හිමියන් නීති හමුරු ගෙනල්ලා දඬුවම් දීලා අවවාද කරලා ඒ නල මාර්ගය ඒගොල්ලන්ගේ කම්හල් පරිශ්‍රය භූගත කිරීමට සලස්වලා බේරවැවට එන එක නතර කරන්න ජල දූෂණ අවම කරන ක්‍රියාමාර්ග ගත්තා. ඒක උදාහරණයක්. නමුත් තව අපේ රටේ ගත්තොත් තව ඕන තරම් ඇල්ලදොල ගංගාවලට ඔය වගේ අපද්‍රව්‍ය එකතු කරනවා නැත්නම් එක් කරනවා ව්‍යාපාරික ක්‍රියාකාරකම් වගේ. ඒකෙන් මොකද වෙන්නේ? මිනිස්සුන්ට පානය කරන්න තියෙන ජලය, මසුන්ට ජීවත් වීමට තියෙන ජලය මොකද වෙන්නේ? විනාශ කරනවා. දෙවෙනි ක්‍රමය තමයි වායු දූෂණය. එයා පොලූෂන්. ව්‍යාපාර යන්ත්‍රෝපකරණ සහ රථවාහන මගින් ඉන්ධන දහනය ඔස්සේ අහිතකර වායු පරිසරයට මුදා හරිනවා. ඒ මගින් මොකද වෙන්නේ? මිනිසාට ජීවත් වීමට ආශ්වාස ප්‍රශ්වාස කරන්න තියෙන පිරිසිදු වාතයට හානි කරනවා. පිරිසිදු වාතය විනාශ කරනවා. පිරිසිදු වාතයක් බවට පරිවර්තනය කරනවා. දැන් වර්තමාන සමාජයන් තුල විවිධ ලෙඩ රෝග හැදෙනවා. විශේෂයෙන්ම පෙනහළු රෝග. මොකක්ද හේතුව? වායු දූෂණය. අපි ආශ්වාස ප්‍රශ්වාස කරන්නේ අපට අහිතකර වූ නැත්නම් අපේ ශරීරයට අහිතකර වූ වායුවක්. අනිවාර්යෙන් අපට විවිධ පෙනහළු රෝග, හදවත් රෝග ඇති වෙන්න ප්‍රධාන හේතුවක් වෙනවා ඒක. ව්‍යාපාරවල යන්ත්‍රෝපකරණවල අධික ශබ්ද ගෙන දෙන කොටස් තියෙනවා. ඒ වගේම ඒ යන්ත්‍රෝපකරණ ක්‍රියාත්මක කරන්න විශේෂයෙන්ම ඩීසල් කියන ඉන්ධන වර්ගය පාවිච්චි කරනවා. ඒ ඉන්ධන දහනයේදී කාබන් මොනොක්සයිඩ්, ඒ ඉන්ධන දහනයේදී කාබන් මොනොක්සයිඩ් කියන අහිතකර
දේ නිෂ්පාදනය කරනවා. ඒ කාබන් මොනොක්සයිඩ් වායුව වාතයට එක්වීමෙන් වාතය දූෂණය කරනවා. ඒ වගේම තමයි රථ වාහන. ඔබට පේනවනේ කොළඹ ඇතුළු තදාසන් නගරවල හැම නගරකම උදේ සහ සවස් කාලේ අපි කියන්නේ ට්‍රාන්ස්පෝර්ටේෂන් එකේ පීක් ටයිම් කියලා නැත්නම් පීක් අවර්ස් කියලා. ඒ කියන්නේ ප්‍රවාහනේ දැඩි ලෙස ක්‍රියාත්මක උච්චතම අවස්ථාවන් දෙක. ඒක රථ වාහන පොලිමේ යන්නේ. ඉන්ධන දහනය වෙනවා. කාබන් මොනොක්සයිඩ් එකතු කරනවා. වායු දූෂණය කරනවා. ඒ නිසා තමයි අද වෙද්දී හයිබ්‍රිඩ් විහිකල්ස් දෙමුහුන් වාහන ඒ වගේම ඉලෙක්ට්‍රික් විහිකල්ස් නැත්නම් විදුලියෙන් ක්‍රියාත්මක කරන වාහන අද ලෝකයට හඳුන්වලා දී තියෙන්නේ මේ වායු දූෂණය යටපත් කිරීමේ ප්‍රධාන ක්‍රියාමාර්ගයක් වශයෙන්. ඊළඟට ශබ්ද දූෂණය voice pollution. මේ කියන්නේ වාහන ගමනාගමනේ කර්මාන්තශාලාවල විශේෂයෙන්ම යන්ත්‍රෝපකරණ ක්‍රියාකාරීත්වයේ මගින් ඇති කරන මිනිසාට අහිතකර වූ ශබ්ද සහිත පරිසරයක් නිර්මාණය කරනවා. දැන් බලන්න සමහර රථ වාහනවල සයිලෙන්සර් කියන එකනේ ඩැමේජ් වෙලා තියෙනවා. අපට කන් දෙදරන ශබ්ද ඇහෙනවා. ඒ වගේම ගුවන් යානා මගින් අහිතකර ශබ්ද ඇති කරනවා. දැන් සමහර ගුවන් තොටුපළවල් තියෙනවා විවිධේශගත රටවල ඒ සෑම විනාඩියකටම ගුවන් යානා 15ක් 20ක් එක්කෝ බස්සනවා එක්කෝ නගනවා. එක්කෝ ටේක් ඕෆ් කරන එක්කෝ ලෑන්ඩ් කරනවා. හිතන ශබ්දය. ඒ වගේම යන්ත්‍රවල තියෙනවා ශබ්ද ගෙන දෙන කොටස්. දැන් ලංකාවේ තියෙනවා කර්මාන්තශාලා ආඥාපනතක් කියලා නීතියක්. ඒ නීතිය අනුව විධිවිධාන පනවල තියෙනවා යන්ත්‍ර වාර්ෂිකව තාක්ෂණික තත්ත්ව පරීක්ෂාවකට ලක් කරන්න ඕන. පිළිගත් බලාධිකාරයක පිළිගත් තාක්ෂණික ශිල්පීන් ලවා. ඒ යන්ත්‍රවල යම් දෝෂ තියෙනවා නම්, ගෙවී ගිය කොටස් තියෙනවා නම්, ඉන්ධන දහනය වැඩි කරන්න හේතු තියෙනවා නම් ඒ සියලු දේවල් යථා තත්ත්වයට පත් කරලා, අලුත් වැඩියා කරලා, අවශ්‍ය කොටස් මාරු කරලා, රිප්ලේස් කරලා යන්ත්‍රයේ නියම තත්ත්වයට පවත්වාගෙන යන්න ඕනේ. ඒ නීතියක් තියෙනවා. නමුත් ඒව සාර්ථකව ක්‍රියාත්මක වෙනවද කියන ප්‍රශ්න අපිට තියෙනවා. සමහර කර්මාන්තශාලාවල ළඟින් යනකොට අපිට පේන යන්ත්‍රවල අධික ශබ්ද. ඒ ශබ්ද ගෙන දෙනකොට හොඳින් ආවරණය කරන්න ඕනේ. ආවරණය කරලා නැහැ. මම දන්න කොළඹ දිස්ත්‍රික්කයේ තුල කොළඹ නගරයට ආසන්න උපනගරයක තියෙන දෙවන්ත කර්මාන්තශාලාවක් පරිශ්‍රයක් මම නම කියන්නේ. ඒක මම පුද්ගලිකව විශ්වවිද්‍යාල අධ්‍යාපන ලබද්දී ගියා එක රිසර්ච් වලට. ගියාම ඒකේ තියෙන ලොකු ජෙනරේටර් දෙකක්. විදුලිය විසන්දි වුණාම ඒ ජෙනරේටර්ස් ඔන් කරන්නේ. ඒ ජෙනරේටර්ස් වල නිතරම ලෙඩ. මොකද අර ආවරණය කරපු කොටස් ගලවන්න ඕනේ. ඉතින් නිතර සමහර මම ඒ සේවකයොත් එක්ක මම කතා කරලා මේගොල්ලෝ කියන දවසට සමහරට 10 15 වතාවක් අපි මේ ගලවනවා. ඒ නිසා අපි දැන් මේක සවි කරන්නේ නැහැ කියලා අර ආවරණය කරපු ප්ලේට් දෙක පැත්ත කරලා තියෙනවා. ඒ නිසා ඒ ජෙනරේටරේ ඕපන් කරන් පස්සේ ක්‍රියාත්මක කළන් පස්සේ මම හිතන්නේ ඒක වර්ග කිලෝමීටර් 2-3කටත් ඒ ශබ්දය ඇහෙනවා. ශබ්ද දූෂණය. ඔය වගේ ශබ්ද දූෂණයක් කරනවා. අනිත් එක තමයි අවසන් එක තමයි ස්ථාන දූෂණය. ස්පොට් පොලියුෂන් කියන එක. ස්ථාන දූෂණය, ස්පොට් පොලියුෂන්. මේ කියන්නේ විවිධ අපද්‍රව්‍ය මම්මාවත් අසල බැහැර කරනවා. ඒ බැහැර කිරීමෙන් ස්ථාන දූෂණයකුත් කරනවා. ඔබ දන්නවා සමහර ව්‍යාපාරිකෝ තමන්ගේ ඉවතලන දෑ මෙන්ම කැලිකසල වැනි දෑ ට්‍රක් රථ පිටින් ගෙනල්ලා පාර දෙපැත්තට හල්ලා යනවා. විශේෂයෙන්ම රාත්‍රී කාලේ. තාමත් එක් කරනවනේ. මොන නීති තිබුණත් තේරෙනවද? ඒ වගේ මොකද වෙන්නේ ස්ථාන දූෂණයක් කරනවා. ඔයගේ ක්‍රම කීපයක් ඔස්සේ පරිසර දූෂණය ඉහළ යනවා. ඒක ස්වභාවික පරිසරය අපිට දකින්න පුළුවන් මෑත කාලීන උපනතියක් වෙනවා. ඊළඟට පරිසර දූෂණ අවම කිරීමට ඇති අභියෝග. පරිසර දූෂණයක් ව්‍යාපාර හා මිනිස් ක්‍රියාකාරකම් නිසා වෙනවා නම් ඒ පරිසර දූෂණය බැහැර කරන්න නැත්නම් අවම කර ගැනීමට අපට ව්‍යාපාරිකයන්ටත් පුද්ගලයින්ටත් පුරවැසියන්ටත් හමුවේ අභියෝග තියෙනවා. එකක් තමයි අපතේන ද්‍රව්‍ය තුලින් අතුරු නිෂ්පාදිත නිපදවීම බයි ප්‍රොඩක්ට්ස්.
ව්‍යාපාරිකයින්ට නෙමේ ගොඩක් පරිසර දූෂණ චෝදනාව වෙන්නේ පුරවැසියන්ට වඩා. ඇත්තටම පරිසර දූෂණයේ වැඩි බරක් තියෙන ව්‍යාපාරික ක්‍රියාකාරකම් නිසානේ. ඒ නිසා ව්‍යාපාරිකයින්ට වගකීමක් තියෙනවා. අභියෝගයක් නැත්නම් ව්‍යාපාරයට බැඳීමක් බැඳියාවක් තියෙනවා, රෙස්පොන්සිබිලිටි එකක් තියෙනවා. මොකද්ද? අපතේන ද්‍රව්‍ය තුලින් නැත්නම් ඉතිරිවන ද්‍රව්‍ය තුලින් මූලික නිෂ්පාදිතයන්ට අමතරව අතුරු නිෂ්පාදිත බිහි කරන්න. දැන් මූලික නිෂ්පාදිතේ නිපදෙවුවට පස්සේ ඉතිරිවන සහ අපතේන දේවල් තියෙනවනේ. ඒව පාවිච්චි කරලා වෙනත් මිනිස් වුවමනා නිටු කරන වෙනත් භාණ්ඩ හදන්න පුළුවන්. ඒව තමයි අතුරු නිෂ්පාදිත කියන්නේ. දැන් කටුනායකෝ අපි දන්නවා, මුළු ලංකාවම දන්නවා, ලෝකෙම දන්නවා. කටුනායකයන් ලංකාවේ ඇඟලුම් කර්මාන්තශාලා සහිත කාර්මික කලාප විශාල ප්‍රමාණයක් ව්‍යාප්ත වෙච්ච නගරය. පසු කාලීනව කොළඹ දිස්ත්‍රික්කයේ මහරගම ප්‍රදේශයේ පමුණුව කියන ගම හැඳින්වුවේ පුංචි කටුනායක කියලා. පුංචි කටුනායක. මොකද හේතුව? අර කටුනායක ප්‍රදේශයේ මහා පරිමාණ ඇඟලුම් කම්හල් වලින් ඇඟලුම් නිපදවුවට පස්සේ ඉතුරු වෙනවා රෙදි කැබලි. නූල් වශයෙන්, කෑලි වශයෙන් අපතෙන් ද්‍රව්‍ය. ඒවා ටොන් ගණන්. පමුණුව ප්‍රදේශයේ ව්‍යාපාරිකෝ ගෙනල්ලා ඒ නූල් වගේ රෙදි කැබලි ඇතුළට දාලා කවරයක් මහලා විවිධ ආකර්ශනීය සෙල්ලම් භාණ්ඩ, සත්ත්ව සෙල්ලම් භාණ්ඩ වගේ දේවල් නිර්මාණය කළා. ලොකු රෙදි කැබලි අරගෙන කොට්ටවුර, ඇඳ ඇතිරිලි වගේ දේවල් මැහුවා. කුඩා ළමුන්ට ඉතා අඩු මිලක් සහිත කුඩා ඇඳුම් මැහුවා. ඕක තමයි ආරම්භය. දැන් අවුරුදු 25කට වගුරුදි මම මේ කියන්නේ. එහෙම තමයි පමුණුව ප්‍රදේශය ඇඟලුම් කර්මාන්තවල කේන්ද්‍රස්ථානයක් බවට පත් වෙන්නේ. එහෙම ස්ටාර්ට් කළා. පසු කාලීන ඊට පස්සේ මොකද වෙන්නේ? ඒගොල්ලෝ ක්‍රමානුකූලව වැඩිහිටියන්ට, තරුණට ආදී වශයෙන් විවිධ ආකාරයේ නිමෙදු නිර්මාණය කළා. අද කටුනායක හෝ ඊටත් වඩා දෙවෙනි නොවන ආකාරයෙන් පමුණුවත් අද ඇඟලුම් කර්මාන්තේ සම්දිස්ථානයක් වෙලා තියෙනවා. එතකොට එහෙනම් මොකක්ද හේතුව? ඒ කටුනායක නගරයට සාපේක්ෂව මහරගම පමුණුව ප්‍රදේශයේ පුංචි කටුනායක කියලා විරුදාවලියක් ලැබුවේ මොකද්ද? අතුරු නිෂ්පාදනය නිසා, බයි ප්‍රොඩක්ට්ස් නිසා. ඒගොල්ලෝ ආරම්භයේ බයි ප්‍රොඩක්ට්ස්. අද බයි ප්‍රොඩක්ට්ස් පමණක් නෙවෙයි, කෙලින්ම මේන් ප්‍රොඩක්ට්ස් ඒගොල්ලෝ නිර්මාණය කරනවා. ඉතින් ඒකෙන් වෙන්නේ මොකද්ද? මේ රෙදි කැබලි නැත්තම් පරිසරයට පිටු කරනවා. කැලි කැසල වශයෙන් පාර දෙපැත්ත ගොඩ ගහනවා. කුණු කඳු ඇති වෙනෝනේ. ඒව දැන් ඇති වෙන්නේ අතුරු නිෂ්පාදනය නිසා. දෙවෙනි එක තමයි නගර අලංකරණයට දායක වීම. නගර අලංකරණයට දායක වෙන්න පුළුවන් ව්‍යාපාරික. එසේ දායක වීම තුළින් පරිසර දූෂණය අවම කරගන්න පුළුවන්. ඔබ දැකලා ඇති කොළඹ දිස්ත්‍රික්කය තුළ විශේෂයි. ඔබේ පිටපළාත් තුළ දිස්ත්‍රික්කවලත් ඔබේ නගරය තුළ සමහර රවුන්ඩ් බවුඩ් ගන්න පුළුවන්. ලස්සනට තනකොළ වවලා අලංකාර ලෙස එක එක ආටිස්ටික් ක්‍රමයට මල් වගා කරලා සමහරට නගර තුළ එක එක නිර්මාණ මූර්ති ශිල්පීන් එක එක නිර්මාණ කරලා ඒවා අප් ටු ඩේට් නැත්නම් දිනපතා නඩත්තු කරනවා. සේවකෝ දැම්ම. ඒවා කරන්නේ කවුද? සමහර ව්‍යාපාරික. දානවා මේන්ටේන් බයි කමර්ෂියල් බැංක්, මේන්ටේන් බයි බ්‍රැන්ඩික්ස් ප්‍රයිවට් ලිමිටඩ් ආදී වශයෙන් නම දානවනේ. අන්න නගරාලංකරණය හා පිරිසුදු කරන්න දායක වීම තුළින් මොකද වෙන්නේ? ව්‍යාපාරිකයෝ රටේ මිනිස්සු ජීවත් වන පරිසරය දූෂණය වෙන්න නොදී ඒ පරිසරයේ නැවුම් පරිසරයක්, අලංකාර පරිසරයක් වශයෙන් ක්‍රියාත්මක වෙන්න දායකත්වයක් දෙනවා. නගර පිරිසුදු කිරීම ගත්තොත් ඔය අර ඩස්බින් ක්‍රමය, මල්ටි ඩස්බින් ක්‍රමය හඳුනන දී මිතා වැදගත්. ඒක රජයක් දායක වෙනවා, පෞද්ගලික වශයෙන් ව්‍යාපාරිකයොත් දායක වෙනවා. ඇතැම් නගරවල නගර සභාවෙන් ක්‍රියාත්මක කරනවා. ඇතැම් නගර තුල පෞද්ගලික වශයෙන් ව්‍යාපාරිකයෝ තමයි දායක වෙන්නේ. කොළ පාට, රතු පාට, නිල් පාට ආදී වශයෙන් වෙනම කසල එකතු කිරීමේ භාජන අපි කියන ඩස්බින් කියලා ඩස්බින් තියලා රතු පාට නම් ඉඳුල් වර්ග, නිල් පාට නම් කඩදාසි, තවත් පාටයක් නම් වීදුරු ආදී වශයෙන් වෙන් කරලා තියෙනවා. හරි සරලයි. ඒතර ඒ හරහා ඒ අමුද්‍රව්‍ය කවුරු හරි දෙවන තුන්වන වර භාවිතා කරන අයට පහසුවෙන් අමුද්‍රව්‍ය පාවිච්චි කරගන්න පුළුවන්. අපි තුන් ප්ලාස්ටික් ද්‍රව්‍ය කියලා එක බඳුනක දැම්මම ඒ ප්ලාස්ටික් ලබා ගන්න අයව ලබාගෙන
රීසයිකල් කරලා නැවත අර මුල් අමුඩ බිහි කරන්න දායක වෙනවා. ඒකින් අර ප්ලාස්ටික් පොලිතින් කියන එක පොළොවේ පසට එකතු වෙලා පස තුළ දි รา පත් නොවි පස විනාශ කිරීම කියන අහිතකර තත්ත්වය බැහැර කරනවා. ඊළඟට ප්‍රතිචක්‍රීකරණ ව්‍යාපෘතියක් කිරීම රීසයික්ලින්. ව්‍යාපාරිකයන්ට මේක පුළුවන්. මම දැකලා තියෙනවා හේලිස් සමාගම ඒ වගේම ලංකාවේ තරු 5 සහ තරු 4 සංචාරක හෝටල් ඒගොල්ලෝ ප්ලාස්ටික් බෝතල් වෙන් කරනවා, පොලිතින් වෙන් කරනවා, වීදුරු බෝතල් වෙන් කරනවා. ඒගොල්ලන්ගේම තියෙන පොඩි රීසයික්ලින් ප්‍රොජෙක්ට් එකක්. ඒකෙදි මොකද කරන්නේ? ඒවා උණු කරනවා. ප්ලාස්ටික් බෝතල් උණු කරලා ප්ලාස්ටික් නිපදවන්න අවශ්‍ය මුල් ද්‍රව්‍ය බිහි කරගන්නවා. ඒකෙන් වෙන්නේ මොකද? ඒ ප්ලාස්ටික් කියන එක පරිසරයට එකතු කරලා ජලාශ වලට එකතු කරලා ඒ ජලය පරිසරයේ විනාශ වීම බැහැර කිරීම කරනවා. ඒ වගේ ප්‍රතිචක්‍රීය කරන ව්‍යාපෘති තමන්ගේ ව්‍යාපාරික ධාරිතාවයට ගැලපෙන ලෙස කුඩා පරිමාණයෙන් හරි පවත්වාගෙන යාමෙන් ව්‍යාපාරිකයන්ට හැකි වෙනවා අපද්‍රව්‍ය පරිසරයට මුදා හැරලා ඒ බාහිර පරිසරයේ දූෂණය වීමෙන් වළකා ගන්න. ඊළඟට හරිත නිෂ්පාදිත ග්‍රීන් ප්‍රොඩක්ට්ස් හඳුන්වා දීම. පරිසර දූෂණය වැළකීමේ පියවරක් වශයෙන් ව්‍යාපාරිකයන්ට පුළුවන් ග්‍රීන් ප්‍රොඩක්ට්ස් හඳුන්වා දෙන හරිත නිෂ්පාදිත. අද වන විට මුළු ලෝකයේම අපි කියන හරිත විප්ලවයක් ග්‍රීන් රෙවොලියුෂන් එකක් ක්‍රියාත්මක කරලා තියෙනවා. ඒ කියන්නේ මුළු ලෝකෙම අද ව්‍යාපාරිකයෝ පරිසර හිතකාමී නැඹුරුවකින් යුතුව පරිසර හිතකාමී නැඹුරුවකින්. ඒ කියන්නේ පරිසරය ආරක්ෂා කර ගැනීමට අවධානය යොමු කරමින් පරිසරය ආරක්ෂා කර ගැනීමට වැඩි පරිශ්‍රමයක් දරමින් ක්‍රියාකාරී වන ව්‍යාපාර ලෝකයක් අපි දකින්නේ. හරිත විප්ලවය. එහෙනම් ඒගොල්ලෝ බලන්නේ පරිසරයට හානි කර නොවන නිෂ්පාදිතයන් වෙළඳ පොළ වෙත නැත්නම් ගනුදෙනු කරන වෙත හඳුන්වා දෙන්න. පරිසරයට හානි කර නොවන ඇසුරුම් සහිත භාණ්ඩයක් නම් අපි කියනවා ඒක හරිත නිෂ්පාදිතයක්. පරිසරයට හානි කර නොවන ඇසුරුමක් සහිතව භාණ්ඩ නිෂ්පාදනය කළොත් අපි වෙනි භාණ්ඩ නම් කරනවා හරිත නිෂ්පාදිත කියලා. නිකන් හිතන්න මේ ළඟදිම ලංකාවේ ඔබ දන්නවනේ මැත්තෝ ෂැම්පු ඔයගොල්ලෝ පාවිච්චි ගන්න නානකොට ෂැම්පු පැකට් තුන පොඩි පොඩි අර පොලිතින් බෑග් නේ ඒව දැන් එන්නේ නැහනේ. දැන් තියෙන ටිකයි උඹන පස්සේ වාකට ඒව තහනම් කළානේ. හොඳ දෙයක් ඒක. අපි ෂැම්පු ටික පාවිච්චි කරනවා ඒක කරලා දානවා පරිසරයට එකතු කරනවා. ගොඩ ගහනවා. පොදුලි දක්ලගේ විශාල වශයෙන් තියෙනවා. තේරෙනවද? අපි පොලිතින් ආවරණවල තියෙන රස කැවිලි පරිභෝජනය ගන්නවා ඒක පරිසරෙ මුදාහරිනවා. පසට ඒව පසත් එක්ක කලවම් වෙලා දි รา පත් වෙන්නේ නැහනේ. ඒව පසට එකතු වුණාම එකක් ජලයේ ක්‍රියාකාරීත්වය වෙනස් වෙනවා. ඒ වගේම පසේ අර සුද්ධ ජීවීන්ට ඇති සුද්ධ ජීවීන් බිහිවීමට ඇති ඉඩකට සීමා කරනවා. අනිවාර්යයෙන්ම මේ පස දූෂණය කරනවා. තේරෙනවද? ඉතින් ඒ නිසා ඒකට පුළුවන් ග්‍රීන් ප්‍රොඩක්ට්ස් කියන. ඒ කියන්නේ පසත් එක්ක දි รา පත් වෙලා පසත් එක්ක දි รา පත් වෙලා පස තුල කෘෂිකර්මයට අවශ්‍ය සූර්ය ජීවීන් ඇති කරන ජනනය කරන ආකාරයේ ඇසුරුම් හදන්න පුළුවන්. අපි අන්න එහෙම ඇසුරුම් නිර්මාණය කළොත් අපි ඒවට කියනවා හරිත නිෂ්පාදිත. එනම් ව්‍යාපාරිකයන්ට තමන්ගේ නිෂ්පාදන පිරිවැය වැඩි වෙනව වෙන්න පුළුවන්. ඒ නිෂ්පාදන පිරිවැය වැඩි වීමට සමගාමීව තමන් ලැබූ ලාභ ප්‍රමාණය සුළු වශයෙන් අඩු වෙනව වෙන්න පුළුවන්. ඒක විදදරා ගනිමින් සමස්ත සමාජයේ වෙනුවෙන් එම පාඩු විදදරා ගනිමින් පරිසරයට හානි කර නොවන ඇසුරුම් සහිත නිෂ්පාදිත හෙවත් හරිත නිෂ්පාදිත බිහි කිරීමෙන් පරිසර දූෂණය අවම කරන්න ව්‍යාපාරිකයන්ට ඍජු දායකත්වයක් වෙන්න පුළුවන්. ඊළඟට පරිසර සංරක්ෂණ වැඩසටහන් විකාශනයට අනුග්‍රහය දැක්වීම. දැන් අපේ රටේ සහ සෑම රටකම රාජ්‍ය මට්ටමින් සහ පෞද්ගලික මට්ටමින් දෙකෙන්ම රාජ්‍ය මට්ටමින් පෞද්ගලික මට්ටමින් දෙකෙන්ම පරිසර දූෂණය වැළැක්වීමේ පරිසර සංරක්ෂණය කිරීමේ විවිධ වැඩසටහන් ජන සංනිවේදන මාධ්‍යයන් ඔස්සේ විකාශනය කරනවා. ඒ කියන්නේ ගුවන් විදුලිය, රූපවාහිනිය, අන්තර්ජාලය, ඒ වගේම සමාජ ජාල, YouTube වැනි ඒ වගේ සංනිවේදන මාධ්‍යයන් මගින් සමස්ත ජනතාව දැනුවත් කරන්න. සමස්ත ජනතාව පරිසර සංරක්ෂණයට සාමූහිකව දායක කරගන්න. සමස්ත ජනතාව තුළ පරිසරයේ සුරැකීමේ මානසික තත්ත්වයන් වර්ධනය කිරීමේ අරමුණෙන් මෙවැනි වැඩසටහන් විකාශනය කරනවා.
අන්න එවැනි පරිසර සංරක්ෂණ වැඩසටහන් විකාශනය කරනකොට ඒ සඳහා අනුග්‍රහය දක්වන්න පුළුවන් ව්‍යාපාරිකයින්ට. මොකද එවැනි වැඩසටහනක් අපිට ජාතික රූපවාහිනිය කියන්නකෝ. ජාතික රූපවාහිනියෙන් පැය භාගයක් වගේ පැයක් වගේ ප්‍රෝග්‍රෑම් එකක් කරන් ලක්ෂ ගණක් වියදම් වෙනවනේ. ඉතින් ඒක පෞද්ගලික ව්‍යාපාරිකයෙක් දුන්නොත් ඒ සල්ලි දීලා වැඩසටහන් ව්‍යාප්ත කරනවා. ඒකෙන් ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් ඒක නරඹනවා. පරිසරය ආරක්ෂා කරන්න අපෙනුත් යමක් වෙන්න ඕන නේද? අපිත් මෙතෙක් මේ ගැන හිතුවේ නෑ නේද? මේ පරිසරය ආරක්ෂා කරන අපටත් දායකත්වය දිය හැකි නේද? අද ඉඳන්වත් අපේ දායකත්වය ලබා දී යුතුයි කියන ධනාත්මක මානසිකත්වයට පත් වෙනවා මේ වැඩසටහන නැරඹීම සහ ශ්‍රවණය කිරීමයි. එක උදාහරණයක් මම කියන්නම්. දැන්ට අවුරුදු 8කට වගේ උඩදී අහමු ලෙස බයි chance මම රූපවාහිනී මොකක් හරි නාලිකාවක් මම දැම්මා. විවෘත කළා. කරාම යනවා ලස්සන කතාවක්. මම හිතන පටන් අරන් විනාඩි 10ක් විතර මට මිස් වුණා. ඒ කාලේ POTV එක අරවම නැහැ. මම ඉතුරු ටික බැලුවා. පැයක ප්‍රෝග්‍රෑම් එකක්. ගීතා කාන්ති ජයකොඩි මට හොඳට මතකයි ප්‍රධාන නිලි වශයෙන් හිටියා. ඒ වගේ නළු නිලි පාවිච්චි කළා. මොකද ගහකොළ විනාශ කරන හැටි. වනාන්තර කපනවා. දේශපාලන බලවතුන්ගේ ආධාර කරන් ඇවිල්ලා මේ ගංගාවල මුහුදුවල මොනවද කියන ඩයිනමයිට් දාලා අහිතක ලෙස මාළු මරනවා. ඒක අනාගතේ මාළු බෝ වෙන්නේ. ඒ වගේම ගංගාවල මොනවද වැලි හාරලා ගන්නවා. ඒකෙන් ඉවුරු කාදනය වෙනවා. ගම් පිටාර ගලනවා. වනාන්තර කැපීමෙන් ඊට පස්සේ ජල උල්පත් හිඳිලා යනවා. කාලයක් කරන ඇලදොළු ගංගා හිඳිලා යනවා. මිනිස්සුන්ට වගාවට ඕ වගේ කෙලින්ම පරිසරයේ විනාශ කිරීම අපූර්වට පෙන්වනවා ස්වභාවිකව. පෙන්වනවා ගම එක කතාවක්. ඒ එක්තරා වත්තක වැඩ කරන මුරකරුගේ දුව තමයි ওই ගීතා කාන්ති ජයකොඩි හිටියේ. එයාට ඉගෙන ගන්න සල්ලි නැතුව තාත්තා වත්තේ දෙයක් හොරකම් කරනවා. හොරකම් කරලා අන්තිමට තාත්තා වත්තේ රස්සාව නැති වෙනවා. තාත්තා වසනේ මිය යනවා. මෙයා නීතිඥවරියක් වෙනවා. වෙලා අවසානයේ වනාන්තර හොරට කපලා වනාන්තර විනාශ කරපු කෙනා තමයි මේ තාත්තගේ රස්සාව නැති කළේ. එයාව බේරගන්න මේ ගීතා කාන්ති ජයකොඩිට කතා කරන්න වෙනවා. සල්ලි බ්‍රීෆ් කේස් එකක් කියලා කියනවා මැඩම් මේ සල්ලි අර මාව බේරන්න කියලා. පස්සේ බලමු කියලා තියෙනවා. නඩුව කතා කරනවා. කතා කරලා ගීතා කාන්ති ජයකොඩි නඩුව ජයග්‍රහණය කරලා අර ව්‍යාපාරික නිදහස් කරනවා. කවුද මේ තාත්තගේ රැකියාව හිමි කරපු මිනිස්සයා. ඒ පුතාට දැන් හරි අප්සෙට් මේක. ඒ ව්‍යාපාරික පුතා. අන්තිමට එයා නඩුවල ස්තුති කරන්න එනවා. මැඩම් ලොකු උදව්වක් කරේ. කියන ගාණක් කියන මං ගන්නම් කියලා දිගහැරන බ්‍රීෆ් කේස් එක. ඔය සල්ලි අරන් යන්න මතක තියාගන්න මනුස්සකම ගැන හිතන්න. ස්වභාවික පරිසරය ගැන හිතන්න. ඕගොල්ලෝ කරේ මොකද්ද? මිනිස්සුන්ට ජීවත් වෙන්න තියෙන ස්වභාවික පරිසරය විනාශ කළා. පුළුවන් තරම් ගස් කොළන් කපලා වනාන්තර නැති කළා. ජල උල්පත් සිඳියන පියවර ගත්තා. ඒ විතරක් නෙවෙයි මානුෂිකත්වයට පිටුපාල අපේ අහිංසක තාත්තගේ රස්සාව නැති කළා. මං අප්‍රමාණ දුක් විඳලාම ඉගෙන ගත්තා. මම ඉගෙනගෙන නීතිඥවරයෙක් වෙවුණු නිසා තමයි ඔබට අද නිදහස ලැබෙන්නේ. කරුණාකරලා මනුෂ්‍යකම කියන්නේ මොකක්ද කියලා ඉගෙන ගන්න. අපේ රටේ මිනිස්සුන්ට ජීවත් වෙන්න යහපත් පරිසරයක් ඉතුරු කරන්න ඕන කියලා මනස හදාගෙන යන්න කියලා අයින් කළා දැම්මා. ලස්සන කතන්දරයක්. හරිම ලස්සනයිනේ. ඉතින් ඒ කතාව මට අදත් මගේ හිතේ මැවිලා තියෙන මේ නිකන් අද උදේ බැලුවා වගේ. ඒ කතන්දරේ බැලුවා නම් අපි වනාන්තර විනාශ කරන්න පෙළඹෙනකොට මත්ස්‍ය සම්පත ඩයිනමයිට් ගහලා විනාශ කරන්න පෙළඹෙනකොට ගඟේ මුහුදේ පරිසරයට හානි කරවෙන පස කාදනයට ලක්වන ආකාරයෙන් වැලිගොඩ දාමන්න හිතනකොට අපි දෙපාරක් හිතනවා. හිතලා අපි පරිසර හිතකාමී මානසිකත්වයකට ඇවිල්ලා පරිසර හිතකාමී ධානයකට අපි සමවැදිලා පරිසරය වෙනුවෙන් අපි ක්‍රියාත්මක වෙනවා. අන්න එවැනි වැඩසටහන් විකාශනය කරන්න ව්‍යාපාරිකයන්ට පුළුවන් අනිවාර්ය මුදල් වියදම් කරන්න. නැත්නම් ව්‍යාපාරිකයන්ට පුළුවන් එවැනි වැඩසටහන් සකස් කරලා ඒගොල්ලන්ගේ වියදමෙන් විකාශනය කරන්න. තවත් එකක් තමයි පරිසර හිතකාමී රථ වාහන භාවිතා කිරීම. ඕක ව්‍යාපාරිකයන් කරන්න පුළුවන්. ඔබ දන්නවා අදත් පොය දවසක්. අදත් පොය දවසක්නේ. පොය දවසට බලන්න ට්‍රැෆික් එක ඉතාම අඩුයිනේ. විශේෂම කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රධාන කොළඹ මේ තදාසන නගර තුල නුගේගොඩ, පිළියන්දල, හෝමාගම, කොට්ටාව, බත්තරමුල්ල, දෙහිවල ගල්කිස්ස තදාසන්න ජනාකීර්ණ අධික වාහන තදබදිත නගරනේ. නමුත් අද එහෙම තදබදයක් නැහැ. මොකක්ද හේතුව? අද ව්‍යාපාර වලට නිවාඩු දවසක්.
ඒ ව්‍යාපාර විවෘතව තබන දිනවලදී විශාල රථවාහන ප්‍රමාණයක් එනවා කළමනාකරු සේවකෝ ප්‍රහාණය කරන්න. ඒකට පෞද්ගලික වාහන රැසකින් කාර්යාලවලට එනවා. වැඩබිම් වලට එනවා. ව්‍යාපාර ගානෙත් පොදු රථවාහන පාසුකම් දීලා තියෙනවා. අමුද්‍රව්‍ය ගෙනෙන්න, නිමිඩව වෙළඳපොළ ගෙනියන්න කන්ටේනර් වෙහිකල්, හෙවි වෙහිකල්ස්, ට්‍රක් රථ පාවිච්චි කරනවා. මොකද වෙන්නේ? විශාල වශයෙන් ඉන්ධන දහනයක් තුලින් කාබන් මොනොක්සයිඩ් වායුව එකතු කරලා වායු දූෂණයක් කරනවා. ඒ නිසා පුළුවන් අපිට පරිසර හිතකාමී රථවාහන ව්‍යාපාරිකයන්ට අනුවර්තනය වෙන්න. ඒ කියන්නේ හයිබ්‍රිඩ් වෙහිකල්, ඉලෙක්ට්‍රික් වෙහිකල් පාවිච්චි කිරීම තුලින් මොකද වෙන්නේ? අර වායු දූෂණය බැහැර කරලා පරිසර දූෂණය අවම කරන්න ව්‍යාපාරින් දායක වෙන්න පුළුවන්. ඒ වගේ ක්‍රම කීපයක් මගින් පුළුවන් ව්‍යාපාරිකයින්ට පරිසර දූෂණය මේව කරන්න. මේ පරිසර දූෂණයට එරෙහිව මේ ගත හැකි ක්‍රියාමාර්ග තමයි ඒගොල්ලෝ හමු තියෙන අභියෝග. මේ අභියෝග වලට ඒගොල්ලෝ අනිවාර්යයෙන්ම කැමැත්තෙන් නොපැකිලිව සාර්ථකව මුහුණ දෙන්න ඕන. දීම තුල මිනිසාට ජීවත් වීමට හොඳ පරිසරයක් අනාගතයට ඉතුරු කරන්න වෙහෙසෙන්නට ඕනේ. ස්වභාවික පරිසරය අපි කතා කරමින් හිටියේ ප්‍රවණතා. ස්වභාවික පරිසරය තුල සිදුවන ප්‍රවණතා. අපි තුනක් කතා කරා. හතරවෙනි එක තමයි ස්වභාවික විපත්. ස්වභාවික විපත්. natural disaster. මේ කියන්නේ මේ නිසා ව්‍යාපාර ස්ථාන හා දේපල හානි සිදු කරමින් තර්ජන නැති කරයි. මොකද්ද මේ ස්වභාවික විපත් කියන්නේ? මිනිස් ජීවිතවලට නැත්නම් මිනිසාගේ ජීවිතවලට හා මිනිසාගේ මානව කටයුතු වලට අහිතකර බලපෑම් ඇති කරන ස්වභාව ධර්මය විසින් සක්‍රිය කරවන මහා පරිමාණ ක්‍රියාකාරකම් තමයි ස්වභාවික විපත් කියන්නේ. මේකේ ක්‍රියා කරන්නෙක් නැහැ. there is no doer. ඉබේ ඇති වෙන්නේ. ඒක අපි කිව්ව මිනිසාගේ ජීවන පැවැත්මට මිනිසාගේ මිනිස් ක්‍රියාකාරකම් වලට අහිතකර ලෙස බලපෑම් කරන. අහිතකර ලෙස බලපෑම් කරන ස්වභාව ධර්මයා විසින්ම සක්‍රිය කරන. ස්වභාව ධර්මයා විසින්ම ක්‍රියාවට නංවන අහිතකර තත්වයන් තමයි ස්වභාවික විපත් කියන්නේ. ඒ නිසා ව්‍යාපාර ස්ථානවලට, ව්‍යාපාරිකයන්ගේ දේපළවලට, මිනිස් ජීවිතවලට, මිනිසාගේ ජීවන ක්‍රියාකාරකම් වලට විශාල තර්ජන ඇති කරනවා. උදාහරණයක් වශයෙන් ගං වතුර සුනාමි දේවල්. මේවැනි ස්වභාවික විපත් තත්වයන් පවා ව්‍යාපාරිකව අවබෝධ කරගන්න ඕනේ. මොකද මේව ව්‍යාපාරිකයට වෙනස් කරන්න බෑ. පාලනය කරන්න බෑ ඉස්සෙල්ලා කිව්වා. තේරෙනවනේ? දැන් සුනාමියක් එන්න තියෙනවා නම් ව්‍යාපාරික නවත්තන්න බෑනේ. වැසි සමයේදී එක දිගට වැහැලා ගං වතුරක් ඇති වෙනවා නම් ඒක ව්‍යාපාරින් පාලනය කරන්න බෑනේ. හැබැයි කල්ැතුව ව්‍යාපාරිකයන්ට සූදානම් වෙන්න පුළුවන්. ව්‍යාපාරිකව අත්දැකීමෙන් පරිසරය නිරීක්ෂණය කරලා දන්නවා ගං වතුර මෙන්න මේ මාසවල ඇති වෙනවා. ඒ මාසෙදි අපේ ව්‍යාපාර කටයුතු වලට බලපෑම් වෙනවා. අමුද්‍රව්‍ය කල්ැතුව ගෑල්ලා ගබඩා කරගන්න ඕන. නැත්නම් නිෂ්පාදනය නතර කරන්න වෙනවා. නිමි වහන්න වෙළඳපොළ ගෙනියන්න ක්‍රමවේද හොයා ගන්න ඕනේ. ගං වතුර මගහැරව ගන්න අඩු ගානේ බෝට්ටු සර්විස් එකක්. බෝට්ටු ප්‍රවාහන සමාගමක් එක්ක කතා කරලා කල්ැතු දෙන්න. එතකොට ඒ ගං වතුර ආව කියලා අපිට ප්‍රශ්නයක් නෑ. ගං වතුර තියෙන ප්‍රදේශය හැර සෙසු ප්‍රදේශවල වෙළඳපොළ කොටස් වලට අපිට පුළුවන් සේවය කරලා අපේ ව්‍යාපාරය දිගටම ගෙනියන්න. මිසක ඒ වගේ අපි හැඩ ගැහෙනවා විනා අපිට ඒව වෙනස් කරලා මේ ස්වභාවික විපත් පාලනය කරගන්න බෑ. පැහැදිලිනේ? ඊළඟට පස්වෙනි එක තමයි රජයේ කාර්යභාරය වෙනස් වීම. ස්වභාවික පරිසරය තුළ ඇතිවන උපනතීන් අපි කතා කරේ. අමුද්‍රව්‍ය හිඟය, පරිසර දූෂණය, ඒ වගේම ස්වභාවික විපත්, ඒ වගේ පස්වෙනි කාර්යය තමයි රජයේ කාර්යභාරය වෙනස් වීම. අනිවාර්යයෙන්ම ස්වභාවික පරිසරයේ ඇතිවන ප්‍රවණතා නැත්නම් උපනතීන් නිසා රජයේ කාර්යභාරයත් වෙනස් වෙනවා. ඒ ක්‍රම කීපයක් මෙතන තියෙනවා. එකක් තමයි පරිසර දූෂණය මැඩලීමට අවශ්‍ය නව නීති හඳුන්වා දීම. පරිසර දූෂණය මැඩලන්න, බැහැර කරන්න නව නීති රීති හඳුන්වලා දෙන්න වීම අන රජයේ කාර්යභාරය වෙනස් වීම. තියෙන නීති ප්‍රමාණවත් නොවේ නම් නව නීති රීති ගෙනල්ලා හරි මේ පරිසර දූෂණය නැති කරන්න රජයට
ක්‍රියාත්මක කරන්න වෙනවා. අන්න රජයේ කාර්යභාරය පුළුල් වෙනවා. දෙවෙනි එක තමයි පාරිසරික නීති ක්‍රියාත්මක කිරීම සඳහා නව රාජ්‍ය බලාධිකාර ඇති කිරීම. දැන් රජයේ නීති සම්මත කරලා නීති ක්‍රියාත්මක කරන්න නම් සම්මත කළාට මදි. ඒ නීති ක්‍රියාත්මක කරන්න නම් විවිධ බලාධිකාර පිරිවෙන අලුතෙන් නීති ගෙන ආවොත් ඒ නීති ක්‍රියාවට නංවන්න අලුතෙන් රජයේ බලාධිකාර පිහිටවන්න ඕනේ. ඒවට භූමියක් සොයා ගන්න ඕනේ. ගොඩනැගිලි ඉදි කරන්න ඕනේ. නැත්නම් ගොඩනැගිලි බද්දර ගන්නට ඕනේ. යන්ත්‍රෝපකරණ, ඒ වගේම ලිපි ද්‍රව්‍ය, ගෘහ භාණ්ඩ, රථවාහන පහසුකම් ඇති කරන්න ඕනේ. ඒ වගේම කළමනාකරු ඇතුළු රැකියා පහසුකම් සපයන්න ඕනේ. විශාල කාර්යභාරයක් පුළුල් වෙනවා. විශාල කාර්යභාරයක් පුළුල් වෙනවා. දැන් උදාහරණයක් වශයෙන් ජාතික පරිසර සංරක්ෂණ බලපත්‍ර ලබා දෙන්න පරිසර පනත සම්මත කළානේ. පරිසර පනත සම්මත කරාම ඒ පරිසර පනතේ විධිවිධාන ක්‍රියාවට නගමින් පරිසරයේ විනාශ නොකරන්න ව්‍යාපාරිකයෝ වග බලා ගත්තට පස්සේ පසු විපරමක් කරලා ජාතික පරිසර සංරක්ෂණ බලපත්‍රය ප්‍රදානය කරන්න එපා. ව්‍යාපාර ස්ටාර්ට් කරන්න. ඒ දේ කරන්න බලාධිකාරයක් එපා. ඒ සඳහා තමයි ශ්‍රී ලංකා මධ්‍යම පරිසර අධිකාරිය පිහිටුවන්නේ. ශ්‍රී ලංකා මධ්‍යම පරිසර අධිකාරිය සෙන්ට්‍රල් එන්වයරන්මන්ටල් බියුරෝ එක. ඒ වගේ දැන් අලුතෙන් අපේ මේ නීතියට අමතරව අපේ හිතමු රථවාහන මගින් පිට කරන කාබන් මොනොක්සයිඩ් දහනය නිසා වායු දූෂණයක් සිදු වෙනවනේ මහා පරිමාණයෙන්. මේක අවම කරන්න වෙනම බලාධිකාරයක්ද වෙනම නීතියක් ගෙනවා කියන්නකෝ. ඒ නීතිය ක්‍රියාත්මක කරන වෙනම දැන් පවතින බලාධිකාරවල අමතර අලුතෙන් බලාධිකාරයක් ස්ථාපිත කරන්න වෙනවා. ඒතකොට රජයේ කාර්යභාරය පුළුල් වෙනවා. ඊළඟට විවිධ පරිසර සංරක්ෂණ වැඩසටහන් විකාශය කිරීම. රජයට සිදු වෙනවා විවිධ පරිසර සංරක්ෂණ වැඩසටහන් විකාශනය කරන්න. රජයේ ජන සංනිධාන මාධ්‍ය හරහා ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව, ජාතික රූපවාහිනී සංස්ථාව වැනි රජයේ සංනිධාන මාධ්‍යයන් මගින් පරිසර සංරක්ෂණය කිරීමේ වැදගත්කම පුද්ගලයන්ගේ හදවතට කිදා බහින ආකාරයේ ආකර්ෂණීය වැඩසටහන් සකස් කරලා දියත් කරන්න රජයට දැඩි පරිශ්‍රමයක් විදමත් දරන්න වෙනවා. අන්න රජයේ කාර්යභාරය වෙනස් වීම. ඊළඟට පරිසරය පිරිසිදු කිරීම හා අපද්‍රව්‍ය බැහැර කිරීමට වැඩසටහන් දියත් කිරීම හා පිරිවැත් දැරීම. පරිසරය පිරිසිදු කරන්න අපද්‍රව්‍ය බැහැර කරන්න වැඩසටහන් දියත් කරන වගේම විශාල පිරිවැයක් මහන්සියක් ගන්න වෙන රජයට. දැන් අපි ඕගොල්ලන්ගේ වයසේදී අපි උසස් පෙළ හදාරද්දිත් අපි ජීවත් වෙච්ච නගරවල නගර සභා මගින් මහනගර සභා මගින් කැලි කැසල ඉවත් කරන්න අපි කියන්නේ කුණ්ඩුරිය කියලා. ඒ කුණ්ඩුරියක් තිබුණේ නැහැ. එහෙම අවශ්‍යතාවයක් තිබුණේ නැහැ. නමුත් දැන් අවශ්‍යලා තියෙනවා. දැන් අපිට ඔය බැහැර කිරීම වැඩි. මොකද නිවාස හදන්නේ පුංචි ඉඩම් වල. වත්තේ කුණු වලක් කපන්න ඉඩක් නැහැ. අපේ ගම්වල ඒක අර කුණු වලක් කපනවනේ. කුණු දාලා මාස ගණනක ඉවස වහනවා. තවත් මාස ගණන් තිබ්බම කොම්පෝස්ට් වෙනවා. එතන හිටවනවා කෙසෙල් පැලයක්. මොකද එන්නේ? අඩි 10 කට කෙහෙල් ගණක් එනවා. දැන් ඒව කරන්න බෑනේ. ඉතින් මහමකට තමයි දාන්නේ. අන්න ඒ නිසා පරිසරය නැත්නම් නගර පිරිසිදු කරන්න අපිට බැහැර කරන්න වැඩි පිරිවැයක් මහන්සියක් දරන්න වෙනවා. ඒ වගේ රජයේ කාර්යභාරයත් පුළුල් වෙලා තියෙනවා. නැත්නම් රජයට විශාල පිරිවැයක් දරන්නලා තියෙනවා පරිසරය ආරක්ෂා කරගන්න. අපි මේ ස්වභාවික පරිසරය විනාශ වීම ගැන කතා කරනකොට කතා නොකරම බැරි බලාධිකාරයක් තමයි මධ්‍යම පරිසර අධිකාරී. දැන් ගුරුවත් පොතේ ටීචර්ස් ගයිඩ් එකේ මධ්‍යම පරිසර අධිකාරිය කරන්න කියලා නියම කරලත් නැහැ. ඒ ගැන ගුරුවරුන් සටහනකුත් නැහැ. එනමුදු මේ මෑත විභාග ප්‍රශ්නවල කීප වතාවකම මධ්‍යම පරිසර අධිකාරියෙන් කෙටි ප්‍රශ්න ඇහුවා. උදාහරණයක් වශයෙන් ලංකාවේ පරිසර සංරක්ෂණය සම්බන්ධයෙන් ක්‍රියාත්මක කරන ජාතික ආයතනය කුමක්ද? අර වාස්තවික ප්‍රශ්න අහනවා. ඒස අපිට මේක ඒ නිසා විභාගයට යොමු වෙච්ච නිසාත් මේ පරිසර දූෂණය සහ මධ්‍යම පරිසර අධිකාරිය වෙන් කරන්න බැරි සමීප සංකල්ප දෙකක් නිසාත් අපි කෙටියෙන් මේ ගැන අවබෝධයක් ගන්න එක හොඳයි. Central Environmental Authority CEA කියලා කෙටියෙන් කියනවා. 1980 අංක 47 දරන ජාතික පාරිසරික පනත මගින් 1980 අගෝස්තු මාසයේදී ලංකාවේ
පරිසර කටයුතු මෙහෙවීමට පිටුන් ලදී. නැත්නම් ලංකාවේ පරිසර සංරක්ෂණ කටයුතු හසුරුවන්න. පරිසර සංරක්ෂණ කටයුතු නියාමනය කිරීමේ අරමුණෙන් පිහිටුවන ලද එකම ජාතික ආයතනය තමයි ශ්‍රී ලංකා මධ්‍යම පරිසර අධිකාරිය. ඒක විෂන් එක. දැක්ම ඒක විෂන් එක නැත්නම් දැක්ම තියෙන්නේ. ඒ කියන්නේ මධ්‍යම පරිසර අධිකාරියේ සියලු ක්‍රියාකාරකම් සම්පින්ඩණය කරගත් කල අනාගතයේදී අපේ රටට ජාතියට උරුම කර දෙන්න අපේක්ෂිත අධිකාරියේ මූලික ඉලක්කය නැත්නම් සිහිනය තමයි දැක්ම කියලා කියන්නේ. හරිනේ? ඒ තමයි clean and green environment through service excellence. Clean and green environment through service excellence. ඒ කියන්නේ වඩා හොඳ සේවාවක්, විශිෂ්ට සේවාවක් සැපේ ක්‍රියාත්මක කිරීම තුළින් පිරිසිදු හා හරිත පරිසරයක් නිර්මාණය කිරීම. හොඳ දැක්මක්, හොඳ විෂණය, හොඳ සිහිනයක්. පරිසර හා ස්වභාවික සම්පත් අමාත්‍යාංශයට ක්‍රියාත්මක වන මේ මගින් සේවා රසක් ඉටු කරනවා. අපේ රටේ පරිසරය ආරක්ෂා කරන්න, පරිසර දූෂණය පිටු දැකලා මිනිසාට හිතකාමී පරිසරයක් නිර්මාණය කරන්න ක්‍රියාමාර්ග කීපයක්ම මේකෙන් ගන්නවා. පළවෙනි එක තමයි පාරිසරික ප්‍රතිපත්ති සැකසීම ක්‍රියාත්මක කිරීම. අපේ රටේ පරිසරය ආරක්ෂා කිරීම පිණිස ජාතික මට්ටමින්, ඒ කියන්නේ මුළු රටටම, මුළු ජාතියටම අදාළ වන පරිදි පාරිසරික ප්‍රතිපත්ති සකස් කිරීම, ඒවා ක්‍රියාත්මක කිරීම බාර ආයතනය තමයි මධ්‍යම පරිසර අධිකාරිය. දෙවෙනි කාර්යය තමයි පරිසරය සුරකීමට ජනතාව දැනුවත් කිරීමට සම්මන්ත්‍රණ හා වැඩමුළු පැවැත්වීම. පරිසරය ආරක්ෂා කිරීමේ අරමුණෙන් ජනතාව දැනුවත් කරලා පරිසරය ආරක්ෂා කරන්න ජනතාව ඈඳා ගැනීම පිණිස ජනතාවට සම්මන්ත්‍රණ හා වැඩමුළු පැවැත්වීමත් කලින් කාලට මේගොල්ලන්ගේ ප්‍රධානම කාර්යයක් වෙනවා. සම්මන්ත්‍රණ වැඩමුළු, සම්මන්ත්‍රණ සෙමිනාර්ස්, වැඩමුළු, වර්ක්ෂොප්ස්. දැන් සම්මන්ත්‍රණයක් කියන්නේ කෙලින්ම දේශනයක් ආකාරයෙන් පවත්වනවා. ඒ දේශන සමහරට ජනසන්නිධාන මාධ්‍යමකින් විකාශනය කරනවා. හරිද? වැඩමුළු කියන්නේ සමහරට පරිසරයට මිනිස්සු කරන හානිය ඒගොල්ලෝ කරලා පෙන්නනවා. ප්‍රැක්ටිකල් නිකන් චිත්‍රපටියක් වගේ. කලවල ඒකේ ආධිනව පැහැදිලි කරලා ඒවෙන් අත්මිදෙන්න ජනතාවට උපදේශාත්මක අවස්ථා උදා කරනවා. ඒක වඩා ඵලදායක සම්මානට වඩා. ඔය ක්‍රම දෙකෙන්ම ජනතාව දැනුවත් කරනවා. ජනතාව නැඹුරු කරනවා පරිසරිතකාමී තමන්ගේ ජීවනෝපාය කරගෙන යන්න. තුන්වෙනි එක තමයි පරිසර දූෂණය පාලනය කිරීමේ නව ක්‍රම හඳුන්වා දීම. පරිසර දූෂණය වළක්වන්න අලුත් ක්‍රම හඳුන්වා දීමත් මේගොල්ල ප්‍රධාන කාර්යයක් වෙනවා. මොකද මේගොල්ලෝ ලෝකේ දියුණු රටවල පරිසර සංරක්ෂණ ආයතන සමග ලින්කේජ් සම්බන්ධතා තියෙනවා. ඒ රටවල පරිසරය ආරක්ෂා කරන්න අනුගමනය කරන නව සංකල්ප, නව ක්‍රියාමාර්ග උකහාගෙන අපේ රටේ ඒව ක්‍රියාත්මක කරනවා. උදාහරණයක් වශයෙන් අර වීදුරු වලට වෙනම ඩස්බින් එකක්, කඩදාසි වලට වෙනම ඩස්බින් එකක්, ඉඳුල්ලු වලට වෙනම ඩස්බින් එකක් ආදී වශයෙන් ඒ ක්‍රමාවෙත් කොහොමද මේ මධ්‍යම පරිසර අධිකාරිය හඳුන්වා දීම පස්සේ. ඊළඟට 4 පාසල් පරිසර ඒකක පිහිටුවා. පාසල් ළමුන් තුල පරිසර ලැබියාවන් ඇති කිරීම හා අනාගත පරිසර සංරක්ෂණයට උන්ගේ දායකත්වය ලබා ගැනීම. වැදගත් මේකක්. මධ්‍යම පරිසර අධිකාරියේ තියෙන අංශය පාසල් අංශයක්. ඒක හිටපු අධ්‍යක්ෂක තමයි ලංකාවේ ජනප්‍රිය සම්මානීය නළු සතිස් චන්ද්‍ර ඉදිරිසිංහ මහත්මයා. ඒ කාලේ හිටියේ මම උගන්වපු ඉස්කෝලේටත් මම උගන්වන කාලේ මේ මහත්මයා ඇවිල්ලා දේශනයක් පවත්වලා ළමයින්ට හොඳ වර්ක්ෂොප් එකක් කරලා ගියා. ඉතින් ඒ කාලේ හරි උනන්දුවක් ඇතුව පරිසරය ආරක්ෂා කරන. ඔය තාප්පවල තින්ත ගාන මුල් කාලෙම අපේ ඉස්කෝල ළමයිත් ඒ තාප්පවල පරිසරය ආරක්ෂා වන ආකාර චිත්‍ර නිරූපණයක චිත්‍රයන්ද මේ පාසල් පරිසර ඒකක පිටුම් පස්සේ. එතකොට මේ මධ්‍යම පරිසර අධිකාරිය පාසල් ඒකකෙන් තෝරගත් පාසල් වලට කලින් දැනුම් දීලා සිසුන්ට දේශන පවත්වලා පරිසරයේ විනාශ වෙන ක්‍රම කියලා පරිසර ආරක්ෂා කිරීමේ වටිනාකම වැදගත්කම කියලා දීලා හරිද ළමයි දැනුවත් කරලා ළමයි පෙළගස්සනවා පරිසරයේ ආරක්ෂා කර අපිත් පරිසර හිතකාමී ශිෂ්‍ය පරපුරක් විය යුතුයි කියන මානසිකත්වයට පෙළගස්සනවා. හරි ලේසියට පස්සේ පාසලේ ඇති කරන සංවිධානය ස්වේච්ඡා සංවිධානය. ඒක නම් කරන්නේ පාසල් පරිසර ඒකක කියලා. ධාරිපත් කළා. ඒකෙදි ඒක මුලින්ම ව්‍යවස්ථාවක් හදලා
මුලින්ම ඒකේ පාසල තුල පාසල් පරිසරය පාසල් භූමිය කියන පරිසරයේ තුල පරිසරය ආරක්ෂා කරගන්න පාසල් භූමි පරිසරය අලංකාරව පිරිසිදුව පවත්වාගෙන යන්න ළමුන්ගේ දායකත්වය ලබා ගන්න එක එක පුංචි පුංචි ව්‍යාපෘතියක් කරනවා. දෙවන භාගයේදී ඒ සිසුන් පොළඹවනවා අවට ගමේ නගරේ නගරවාසීන් ගම්වාසීන් එක්ක එකතු වෙලා සහයෝගයෙන් එයාවට ගම නගරේ පිරිසිදු කරන්න අලංකරණය කරන්න. එහෙම මුළු රට පුරා කෙරුණොත් මේ ලංකා ක්‍රියාත්මක පාසල් 15000 ගාන ක්‍රියාත්මක වුණු මම හිතන්නේ ලංකාවේ 80%කම අලංකරණය පිරිසිදු බාරක ගන්න පුළුවන්කම ලැබෙයි. හොඳ එක. ඒ කියන්නේ හෙට දවසේ ලංකාවේ ආර්ථික අනාගතය බාර ගන්න මහා කළමනාකරුවෝ තමයි වත්මන් ශිෂ්‍ය පරම්පරාව. එහෙනම් ඒ වත්මන් ශිෂ්‍ය පරම්පරාව අනාගත ලංකාවේ ආර්ථික ක්‍රියාවලිය බාර ගැනීමට පෙරම ඒගොල්ලෝ පරිසර හිතකාමී සිසු පරපුරක් බවට අනුවර්තනය කිරීමක් කරන්න මේ පාසල පරිසරයක සමත් වෙලා තියෙනවා. වටිනාම සේවයක් කරන්න. ඊළඟට පස්වෙනි එක කර්මාන්ත තැරබීම සඳහා ජාතික පාරිසරික බලපත්‍ර ප්‍රදානය කිරීම. සෑම කර්මාන්තශාලාවක් ආරම්භ කිරීමට පෙරම ජාතික පාරිසරික සංරක්ෂණ බලපත්‍රයක් ලබා ගන්න ඕනේ මේගොල්ලන්ගේ. නිකන් දෙන්නේ නැහැ. අපි කම්මල ස්ථාපිත කරලා අයදුම් පත්‍රයක් සම්පූර්ණ කර ඉල්ලුම් කරන්න ඕනේ. ඉල්ලුම් කරාම අවස්ථා දෙකකදී නැත්නම් තුනකදී අවශ්‍යතාවය මත දෙකක් අනිවාර්යයෙන් වෙනවා. ඒකේ කම්මල් පරීක්ෂණ කමිටුවක් තියෙනවා. නිලධාරීන් ඇවිල්ලා පූර්ව පරීක්ෂාවක් කරනවා. මේ කම්මල් ඒක සාමාන්‍ය කරන්නේ කම්මල ඉදි කෙරෙමින් පවතින අවස්ථාවේ. මේගොල්ලෝ මේ අපද්‍රව්‍ය බැහැර කරන්න මොනවද අනුගමනය කරපු ක්‍රියාමාර්ග. ඒවා ප්‍රමාණවත්ද නිවැරදිද? ප්‍රමාණවත් නොවේ නම් නිවැරදි නොවේ නම් ඒව නිවැරදි කරගන්න ප්‍රමාණවත් සකස් කරගන්න උපදෙස් අපේනවා. දෙවනුව තේනවා. තවත් අඩුපාඩු තිබේ නම් සමහරට තුන්වෙනි අවස්ථාවකුත් වෙනවා. කොහේ අඩුපාඩු නැති කරලා අපද්‍රව්‍ය බැහැර කිරීමට නියමිත අවශ්‍යතා ඒගොල්ලන් ඉෂ්ට කරන් පස්සේ තමයි බලපත්‍ර දෙන්නේ. මම දන්න මගේ මිත්‍රෝ දෙන්නෙක් රථවාහන සේවා ස්ථානයක් සර්විස් ස්ටේෂන් කියලා කියන්නේ වාහන සර්විස් කරන්න සේවා ස්ථානයක් දානවා මේ කඩුවල ප්‍රදේශයේ. ඒගොල්ලෝ ඉදිකිරීම කරද්දී ඇප්ලයි කරා. අර වාහන සර්විස් එකක් තියෙනවා තෙල් ඉන්ධන අපර පිට වෙන තැන් කියන්නේ ටැංකි මේගොල්ලෝ ටැංකි දෙකයි දාලා තිබුණේ. පස්සේ මධ්‍යම ප්‍රසිද්ධකාරී ඒ කම්මල් පරීක්ෂණ කමිටු නිලධාරීන් ඇවිල්ලා කියනවා බෑ මේ දෙකමදි මේකෙන් යන ඒවා අතන්ට පෙරෙන්න තුන්වෙනි එකටත් පෙරලා තමයි භූගත වෙන්න. ඒක වෙනස් කරලා පස්සේ බලපත්‍රය දුන්නා. ඒකෙන් වෙන්නේ මොකද? ඒ බලපත්‍රය දීලා නික බලපත්‍රය දෙන්නේ පරිසරයට අපද්‍රව්‍ය විධිමත්ව බැහැර කිරීමට ක්‍රියාත්මක කරන පමණයි. සහ ඒ බලපත්‍ර සදාන් කොන්දේසි කම්මල පවතින තුරු රකින්නට ඕනේ. කොන්දේසි කඩ කරමින් පරිසරයට අපද්‍රව්‍ය එකතු වන ආකාරයෙන් කටයුතු කරොත් බලපත්‍රය අවලංගු කරනවා විතරක් නෙවෙයි මධ්‍යම ප්‍රසාධිකාරට බලතල තියෙනවා අධිකරණයේ නඩු පවරලා නීත්‍යානුකූල දුනුම් දෙන්න. ඊළඟට 6 වෙනි එක පරිසර දූෂණය පිළිබඳ මහජන පැමිණිලි බාරගෙන විවාහ කිරීම. මධ්‍යම පරිසර අධිකාරිය පරිසර දූෂණය සම්බන්ධයෙන් මහජන පැමිණිලි බාර ගන්නවා. දැන් ඇතැම් ලාංකිකින් මේව දන්නේ නැහැ. දැන් මම උගන්වන කාලේ පාසලේ උගන්වන කාලේ මට එක්තරා ළමයෙක් ඇවිල්ලා කියනවා අවනඩුවක්. මොකක්ද අවනඩුව? අපේ තාත්තා සර් හරිම අහිංසකයි. හරිම අහිංසකයි. හැමෝට මුළු ගමේ මිනිස්සු තාත්තා ආදරේ තාත්තත් ආදරේ වගේම හරිම අහිංසකයි. නිශ්ශබ්ද වැඩ කරන මිනිස්සෙක් තාත්තා ගොවියෙක්. අපේ ගමේ අසවල් එක්කෙනා නරක විදියට මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කරනවා, අලෙවි කරනවා. ඒ විතරක් නේ ඒකේ අලෙවි කරන ඒවා නිෂ්පාදන අතුරු ඵල මම දන්නේ ගෝඩද මොනවද කියනවා. ඒ දේවල් අපේ තාත්තත් එක්ක තරහට අපේ තාත්තගේ වත්තේ සීමාවක දානවා. අන්තිමට එයා හවසට මත්පැන් පානය කරලා තාත්තට නරක විදිහට කතා කරනවා. තාත්තා ගෙට වෙලා අඬනවා. තාත්තා කියනවා ඇයි මේ මම මොනව කරලාද මේ මිනිස්සු මාත් එක්ක වෛර බෙදගෙන තියෙන්නේ. සර් මට බය අපේ තාත්තා හරිම විශ්ලිවන්තයි. තාත්තා හරිම හොඳ කෙනෙක්. මේ ඉවසීම කොච්චර දවසක් තියෙයිද?
තාත්තගේ ඉවසීම පැල අර මනුස්සයට අපරාධයක් කළොත් ඒ මනුස්සයන් තාත්තට අපරාධයක් වුණොත් සර් මට ජීවිතේ වැඩක් නැහැ. හරිම දුක්ඛිත කතාවක්. සර් මං කිව්වා පොලිසිය. එක්ක පොලිසියට වැඩක් නැහැ. පොලිසියත් ඒ පොලිස් නිලධාරීනුත් මන් දන්නේ මේ මිනිස්සුන්ගේ පැත්තට අරන්ද කියලා. සල්ලි අරන්ද කියලා එයාම කියනවා. පොලිසියත් වැඩක් නැහැ අරන් යනවා ආපහු එවනවා. මං කිව්වා දුවේ යන්න මෙහෙම තැනක් තියෙනවා. පරිසර හානියක් නෙවෙයි මූලික වෙන්නේ. යන්න මධ්‍යම අධිකාරියට. මං ලියන හැටි මං අභියාචනිකුත් ලියලා දුන්නා. අභියාචනෙ ලියලා දුන්නා. තේරුණාද? දීලා මං කෝ යන්න ගිහිලා අම්මත් එක්ක ගිහිලා කියන්න. නැත්නම් තාත්තත් එක්ක ගිහිලා කියන්න. අනිවාර්යෙන් පිළිතුර ලැබෙයි කියලා. පස්සේ ඊළඟ සතියේ ගිහිලා බොහොම සතුටෙන් එළගෙන සර් අපි ගියා. සර් ගිලිවුමත් හදාගෙන ගියා. හරි උනන්දු ඒගොල්ලෝ හැවුවා. ඒගොල්ලෝ හරි කම්ප වුණා. ඒගොල්ලෝ අනිවාර්යෙන් අපි මේක නතර කරනවා කියලා. අන්තිමට කොහොමාරි ඊළඟ සති දෙකක් තුනක් ගිහලා ගෝ සර් එයා ආවා. එයාට හොඳට කරුණු පැහැදිලි කරා. පස්සේ එයා සමාවිල්ලුව වැඳ වැටුණා තාත්තා ඉස්සරහා. පස්සේ ඒ නිසාම වරද පිළිගත්ත නිසාම උසාවියට නොගිහිල්ලා නීති මෙදරුන් නැතුව සමාදාන කරලා එව්වා. දැන් බොහොම හොඳින් ඉන්නවා. දැන් ආයේ නරක රස්සාව කරන්නෙත් නැහැ. තාත්තත් එක්ක හරි මිත්‍රකම් පවත්වනවා. අපර දැන් හරි සාහනයක් වුණා කියලා කිව්වා. බලන්න සරල දෙයක්. ඒ වගේ මහජන පැමිණිලි ඔබට ඔබේ ප්‍රදේශයේ පරිසරයට හානියක් කරනවා නම් දිගින් දිගටම කැලිකසල මහමග එකතු කරනවා නම් කැලිකසල මහමගට දානවා නම් තේරෙනවද? ඒ අනවශ්‍ය ලෙස අපි තු පාර දෙපැත්තේ තියෙන සෙවණගෙන දෙන ගස් කොළන් විනාශ කරනවා නම් මෙන්න තැන කම්ප්ලේන් කරන්න පුළුවන්. අනිවාර්යෙන් විභාග කරනවා, ඇක්ෂන් එකක් ගන්නවා. හත්වෙනි එක තමයි ව්‍යාපාරිකින් දැනුවත් කර පරිසර හිතකාමී ව්‍යාපාර ලෙස පවත්වාගෙන යාමට පෙළඹවීම. සමහර ව්‍යාපාරිකයින්ට අවබෝධයක් නැහැ කියමුකෝ. නැහැ කියන බෑ අපි නැහැ කියමුකෝ. සමහර ව්‍යාපාරීන්ට වගකීමක් නැහැ. ඒ කියන්නේ අවබෝධයක් තියෙනවා. පරිසරයේ දූෂණය වෙනවා. අපි දූෂණය නොකළ යුතු දැනුම තියෙනවා. නමුත් ඒකට වගකීමක් ඇති ව්‍යාපාරිකයන් වශයෙන් පෙළඹවීමක් නැහැ. ඒ නිසා වගකීමෙන් පරිසරය විනාශ කරන්නේ නැතුව පරිසර සංරක්ෂණය කර ගැනීමට ව්‍යාපාරිකයන් පෙළඹවීමට පරිසර හිතකාමී ව්‍යාපාරිකයන් ලෙස ක්‍රියාත්මක වීමට අවශ්‍ය දැනුම ලබා දෙනවා. ක්‍රම කීපයක් තියෙනවා මේකට. එකක් තමයි ව්‍යාපාරිකයින්ට විද්‍යුත් තැපැල් ක්‍රමයට විටින් විට කෙටි පණිවිඩ වෙනවා පරිසරය ආරක්ෂා කරගන්න සිහිපත් කරන. දෙවෙනි ක්‍රමය තමයි ව්‍යාපාරිකින්ට පරිසරයේ ආරක්ෂා කර ගැනීමේ වටිනාකම පෙන්වා දෙමින් ඔවුන්ට කළ හැකි දේවල් පිළිබඳව දැනුවත් කරලා ලිඛිත පත්‍රිකා ඔවුන් වෙත ලබා දෙනවා. තුන්වන ක්‍රමය තමයි සාර්ථකම ක්‍රමය. දිස්ත්‍රික් වශයෙන් පළාත් වශයෙන් ව්‍යාපාරිකයන්ට කලින් දැනුම් දීලා නගර සභාවක නගර ශාලාවක් වෙන්න පුළුවන්. රජයේ පාසලක ඔඩිටෝරියම් එකක් නැත්නම් ශ්‍රවණාගාරයක් වෙන්න පුළුවන්. පන්සලක ආගමික මධ්‍යස්ථානයක ධර්මශාලාවක් වෙන්න පුළුවන්. ඒ වගේ තැනකට ව්‍යාපාරිකයෝ ක්‍රැස් කරලා සම්මන්ත්‍රණයක් හෝ වැඩමුළුවක් විදිහට දැනුවත් කිරීම කරනවා. ඒක වදිනවා අනිවාර්යෙන්. ව්‍යාපාරිකයට පුළුවන් සංවාදය දෙන්නනේ. ව්‍යාපාරයට හොඳ උත්තේජනයක් ඇති කරන වෙනි තැනකදී පරිසරය ආරක්ෂාවට අපි දායක විය යුතුයි කියලා. ඊළඟට ජුනි මාස 5 වන දින මතකද ජූනි මාසේ 5 දින සමරන ජගත් පරිසර දිනයට සමගාමීව දීප ව්‍යාප්ත පාරිසරික ඡායාරූප තරඟ සහ කාටුන් තරඟ පැවැත්. හැම වර්ෂයකම 6 වෙනි මාසේ 5 වෙනිදා ජූනි මාසේ 5 තමයි ළමයි ලෝක පරිසර දිනය සමරන්නේ. ඒ ලෝක පරිසර දිනයට සමගාමීව ලංකාව තුල පාරිසරික ඡායාරූප තරඟ කාටුන් තරඟ වගේ දේවල් සංවිධානය කරනවා. අපි ඒ තරඟවලට දායක වීම තුලම අප තුල පරිසරයේ සුරැකීමේ ඥානමය තත්ත්වයන් ඇති කරනවා. පරිසර සුරැකීමේ මානසික තත්ත්වයක් අප තුල ඇති කරනවා. ඒකෙන් පරිසරය ආරක්ෂා කරන ජනතාව පොළඹවා ගැනීම මේගොල්ලෝ කරනවා. ඒ වගේ සුවිශේෂී කාර්යභාරයන් කීපයක් මේ මධ්‍යම ප්‍රසාධිකාරියෙන් පරිසර විනාශය වළක්වලා මිනිසාට ජීවත් වීමට සුවදායි පරිසරයක් ගොඩනැගීම පිණිස ක්‍රියාත්මක කරනවා. ඊළඟට අභ්‍යාස කීපයක් අය බලමුකෝ. පළවෙනි එක තමයි රටේ බැංකු පොලි අනුපාතයේ වෙනස් වීමක් ව්‍යාපාර පැවැත්ම කෙරෙහි බලපෑම් කරන්නේ කෙසේද? රටේ බැංකු පොලි අනුපාතයේ වෙනස් වීමක් ව්‍යාපාර පැවැත්ම කෙරෙහි බලපෑම් කරන්නේ කෙසේද? පුළුවන් ද ඔකට හිතන්න උත්තර? රටේ බැංකු පොලි අනුපාතයේ වෙනස් වීමක්. අපි හිතමු පොලි අනුපාතය වැඩි වුණා කියලා. පොලි අනුපාතය ඉහළ ගියොත් මේක විශේෂ මතක තියාගන්න
මෙවැනි ප්‍රශ්න වලට මම කියන්නේ මගේ ශබ්දකෝෂයෙන් මම කියන්නේ ඕපන් ක්වෙස්චන්ස් කියලා. විවෘත ප්‍රශ්න මේවා. ඒ කියන්නේ මේකේ පැත්තක් නැහැනේ. බැංකු වල අනුපාතය වෙනස් වීමක්. මොකක්ද වෙනස් වීම කියන්නේ? එක්කෝ අඩු එක්කෝ වැඩි වීම. දෙපැත්තටම ලියන්න පුළුවන්. දෙපැත්තටම ලියන්නත් ඕන මේක. ඒක තමයි ඕපන් කියන්නේ. තේරුණාද? නැත්නම් කෙලින්ම අහනවනේ බැංකු වල අනුපාතය ඉහළ යාමක් කියලා නෑ. වෙනස් වීමක්. අපි මුලින් ගමු වැඩි වීමක් කියලා. පොලි අනුපාතය වැඩි වුණොත් මොකද වෙන්නේ? පුද්ගලයින්ට තමන්ගේ ඉතුරු කරගත්ත ධනය මුදල් බැංකුවේ තැන්පත් කරන එක පහසුයි ලාභයි. මහන්සියක් නැහැ කිසි අවදානමක් නැහැ සල්ලි දැම්ම ගෙදර ඇවිල්ලා නිකන් හිටියා. පොලි ආදායම කරන ජීවත් වෙනවා. මොකද වෙන්නේ එතකොට? ව්‍යාපාර වෙත කරන ආයෝජන අඩු වෙනවා. ව්‍යාපාර වෙත කරන ආයෝජන අඩු වෙලා යන ව්‍යාපාර කටයුතු සීමා කරන්න බලපෑමක් වෙනවා. ඕක අනිත් පැත්ත පොලි අනුපාතේ පහළ දැම්මොත්. පහළ දැම්මොත් මිනිස්සු තමන්ගේ ඉතිරි කරගත්ත ධනය බැංකුවේ තැන්පත් කරන්න පෙළඹෙන්නේ නැහැ. තේරුමක් නැහැනේ. එහෙමනම් ඒ සල්ලි තමන්ගේ අතේ තියාගන්නත් බයයි. තේරුමක් නැහැනේ. ඒකෙන් සල්ලි ආදායම ලැබෙන්නේ නැහැ. එහෙනම් විකල්ප විවිධ වූ ව්‍යාපාර කටයුතු ආයෝජනය කරනවා. එහි ප්‍රතිඵලය ව්‍යාපාර ප්‍රසාරණය වෙන්න එක බලපෑමක්. තේරුණාද? අන්න වගේ දෙපැත්තම කියන්න ඕක. ඊළඟ අභ්‍යාසය රටක උද්දමන තත්වයක් තුල ව්‍යාපාර වල හැසිරීම සිඳු වේකේ ආකාරය පැහැදිලි කරන්න. ඔව්. රටක උද්දමනකාරී තත්වයක් තියෙනවා නම් උද්දමනකාරී තත්වයක් තියෙනවා නම් ඒකට අනුරූපව තමයි ව්‍යාපාර ක්‍රියාත්මක වෙන්න ඕනේ. ව්‍යාපාර සක්‍රිය වෙන්න ඕනේ. තේරෙනවද? දැන් උද්දමනයේදී වෙන්නේ භාණ්ඩ හා සේවා මිල මට්ටම අර අහස් යාත්‍රාවක් ටේක් ඕෆ් කරන්නසේ. ඉල නගන්නසේ අකණ්ඩව ඉහළ යාමනේ. ඔහොම අකණ්ඩව ඉහළ යනවා. ඒකට සමගාමීව මොකද වෙන්නේ? මිනිස්සුන්ගේ ක්‍රය ශක්තිය හෙවත් මිලදී ගැනීම හැකියාව අඩු වෙනවා. මුදලේ මූර්තාගේ අඩු වෙනවා. රියල් වැලියු එක අඩු වෙනවා. මුදල් ඒකකයෙන් ගත හැකි භාණ්ඩ හා සේවා ප්‍රමාණය අඩු වෙනවා. කොහොමද වෙන්නේ? රුපියල් 10ක් නම් යම් භාණ්ඩයක මිල රුපියල් 100ක් තිබුණොත් 100ට රුපියල් 10 එකක 10ක් ගන්න පුළුවන්. රුපියල් 20 වුණොත් ඔක මිල 100ක් වැඩි වුණොත් මොකද වෙන්නේ? රුපියල් 100 ගන්න පුළුවන් 5යි. අන්න මිල වැඩි වුණා. මිලදී ගැනීම හැකියාව අඩු වුණා. රුපියල් 50 වුණොත් 2යි. 100 වුණොත් 1යි. දැක්කද? මිල මට්ටම ඉහළ ගිහලා උද්දමනයක් වෙනවා නම් උද්දමනයට සමගාමී වෙන්නේ මිනිසාගේ ක්‍රය ශක්තිය අඩු වෙනවා. එහෙනම් ක්‍රය ශක්තිය අඩු වුණාන් පස්සේ මොකද වෙන්නේ? ඉල්ලුම අඩු වෙනවා. ඉල්ලුම අඩු වුණාම ව්‍යාපාරිකයන්ට නිෂ්පාදන කටයුතු සීමා කරන්න වෙනවා. ඇතැම් නිෂ්පාදන කටයුතු නතර කරන්න වෙනවා. එහෙනම් තමන්ගේ විකුණුම් ආදායම ලාභ පහළ යනවා. අන්න ව්‍යාපාර වල ක්‍රියාකාරීත්වයේ නතර වෙන්න හෝ පටු වෙන්න මන්දගාමී වෙන්න මේක බලපෑමක් කරන උද්දමනය. පැහැදිලිව. ඊළඟට 13 ප්‍රශ්නය. අපද්‍රව්‍ය බැහැර කිරීමේ ස්ථානවල හිඟකම ශ්‍රී ලංකාවේ නාගරික ප්‍රදේශවල පරිසර දූෂණය වීමට ප්‍රධාන හේතුවක් වී ඇත. පැහැදිලිනේ කතාව. දැන් ගම්වල ඉන්න අපිට තවමත් ඔක දැනෙන්නේ නැහැ. ගමේ අපේ නිවස පිහිටි ඉඩම විශාලයි. ඕන තරම් කුණු වලවල් කපා ගන්න පුළුවන්. එක වලක් කැපුව මාස ගානක් කුණු දෙම වැහුවා. තව වලක් කැපුවම යන්න පුළුවන්. නගරේ බෑ. පර්චස් 5යි 6යි 10යි උපරිම ගෙවල් හදලා තියෙන්නේ. ඒ නිසා නගරේ හැකියාව නැහැ. හරිනේ. නගරේ හැකියාව නැහැ. පර්චස් 5ක 10ක භූමියක තියෙන නිසා අපද්‍රව්‍ය බැහැර කිරීමේ හැකියාව සීමිතයි. ඒ නිසා නාගරික ප්‍රදේශවල පරිසර දූෂණය වීමට ප්‍රධාන හේතුවක් වෙලා තියෙනවා අපද්‍රව්‍ය බැහැර කරන්න බැරි නිසා, අමාරු නිසා. ව්‍යාපාරද්දනේ හදාරන සිසුවෙකු වශයෙන් මෙම ගැටලුවට විකල්ප හා ප්‍රායෝගික විසඳුම් ඉදිරිපත් කරන්න 2007 විභාගයට ආපු ප්‍රායෝගික ප්‍රශ්නයක්. ප්‍රායෝගික ප්‍රශ්නයක්. අපද්‍රව්‍ය බැහැර කිරීමේ ස්ථානවල හිඟයක් තියෙනවා. ඒ හිඟයක් තියෙන නිසා නගරවල ලොකු පාරිසරික ප්‍රශ්නයක් මතුවලා තියෙනවා. ඒ නිසා ඒකට විසඳුම් දෙන්නලු ව්‍යාපාරද්දනේ හදාරන ශිෂ්‍යයෙක් වශයෙන් ප්‍රායෝගික පිළිගත විසඳුම්. මොනවද උත්තර? මෙන්න එක. 4R සංකල්පය භාවිතා කරන්න පුළුවන්. 4R සංකල්පය භාවිතා කරන්න පුළුවන්. 4R සංකල්පය. මොකක්ද ඒ කියන්නේ? එකක් තමයි reduce. කියන්නේ මේ සංකල්ප හතරක් R වලින් පටන් ගන්න නිසා හතරම අපි කියනවා 4R කියලා. එක R එකක් තමයි reduce. අඩු කිරීම. අපද්‍රව්‍ය අඩු කරන්න පුළුවන්. දැන් අපිට නගරේ තියෙන අපේ ප්‍රශ්නේ අපිට කුණු දාන්න තන්නේ නැහනේ. අපේ නිවාස පරිසරෙත් ඉඩක් නැහැ කුණු
ක්‍රැස් කළ භූගත කරන්න. එහෙනම් මොකද කරන්නේ? අපිට වැඩු කරනවා. මොකද්ද? එකක් ගිනි තබනවා. කවර නෙමෙයි අපි ටික සතියකට වරක් පොඩි ගිනි ගොඩක් ගහලා අපිට පොඩි බැරල් එකක් ඇතුළු ගිනි තියන්න පුළුවන්. අපි අපේ ගෙවත්තෙන් ප්‍රශ්න විසඳ ගන්නවා. නැත්නම් අපිට බලන්න කොම්පෝස්ට් ඉපදවන්න. නගර සභාවලින් දෙනවා කොම්පෝස්ට් අර භාජනයක්. ඒකේ පියනක් තියෙනවා. අපි ගෙදර ඉඳුල්ද අතුපතු ගාන ගසල් වෙන කොළ අතු ඔක්කොම ටික ඒකට දාලා වහනවා. සති 2 3 4 යනකොට මොකද වෙන්නේ? කොම්පෝස්ට් වෙනවා. ඒක ගන්නවා ගෙවත්තේ එළවලු වගා කරගන්න, මල් ටික වගා කරන්න. එහෙනම් කුණු ප්‍රශ්නේ විසඳෙනවා. වගාවට අවශ්‍ය පොහොරත් ලැබෙනවා. හරිම සරල ක්‍රමය. මොකද්ද? reduce අඩු කිරීම. දෙවෙනි එක තමයි reuse නැවත භාවිත. නැවත භාවිතය. ඒ කියන්නේ ඇසුරුම් වෙනත් දේ සඳහා භාවිතය. දැන් මූලිකව අපි භාණ්ඩයක් ගත්තම භාණ්ඩ ඇසුරුමක් තියෙනවනේ බොහෝ විට. අපි ඇසුරුම නෙවෙයිනේ කන්නේ පරිභෝජනය කරන්නේ භාණ්ඩේනේ. භාණ්ඩේ පරිපාවිච්චිට අරගෙන අපි ඇසුරුම දානවා පරිසරයට. ඒ ඇසුරුම පසර දි รา පත් වෙන්නේ නැත්නම් හානිය වෙන්නේ. ඒ නිසා අපි ඇසුරුම නැවත භාවිතා කළ හැකි ඇසුරුමක් නිර්මාණය කරනවා. බෝතලයක් වෙන්න පුළුවන්. හෝර්ලික්ස් නැත්නම් නෙස්ටමෝල් බෝටල් එක හිතන්නකෝ. අපි කිරි පිටි පාවිච්චි කරලා ඉවරන් පස්සේ මොකද කරන්නේ? බෝතලේ අරගෙන සීනි දාන්න. නැත්නම් හකුරු ටිකක් දාන්න. අපේ රස කැවිලි දාන්න. නේ? තුන පහ ටිකක් දාන්න. මොකද වෙන්නේ? පරිසරයට එකතු වෙන්නේ. අන්න නැවත භාවිතය reuse. තුන්වෙනි එක තමයි recycle. ප්‍රතිචක්‍රීකරණය. ප්‍රතිචක්‍රීයකරණය කියලා කියනකොට ප්‍රතිචක්‍රීකරණය දෙකම විවහාර වෙනවා. රීසයිකල් මේ කියන්නේ ඉවතලන දෑ භාවිතා කර ඒවා නිපදවීමට යොදාගත් මුල් ද්‍රව්‍යයන් බිහි කරනවා. ඉවතලන අපටයන් ද්‍රව්‍ය භාවිතා කරලා ඒව නිපදවන්න අවශ්‍ය මූලික ද්‍රව්‍ය පළවෙනි අමු ද්‍රව්‍ය නැවත සොයා ගන්නවා. හිතන්න වීදුරු බෝතල් කුඩු පට්ටම් කරලා වීදුරු හදන්න අවශ්‍ය මුල් අමු ද්‍රව්‍ය සොයා ගන්නවා. ප්ලාස්ටික් උණු කරලා ගම් එක වගේ ප්ලාස්ටික් හදන්න අවශ්‍ය මූලික අමු ද්‍රව්‍යයක් හොයා ගන්නවා. ඒක තමයි රීසයිකලින් කියන්නේ. ඒකිනුත් මොකද වෙන්නේ? පරිසරයට මුදා හරින අපිට ප්‍රමාණය අඩු වෙනවා. අනිත් එක තමයි රිප්ලේස් ප්‍රතිස්ථාපනය. ඒ කියන්නේ නැවත වගාව, මසුන් බෝ කිරීම, සිඳුහානි පූර්ණ කිරීම වැනි දේවල්. තේරෙනවද? දැන් භාවිතය සමග අඩු වෙනවානේ. කෘෂි කාර්මික දේවල් වගේ අපිට පුළුවන් නැවත වගා කරන්න. දීවර කර්මාන්ත මසුන් හිඟ වෙනවානේ. පුළුවන් මසුන් බෝ කරන්න. සිඳු චහානිට වන්දි ගෙවන්න. තේරෙනවද? ඒ වගේ ප්‍රතිස්ථාපනය කරන්න පුළුවන්. ඔන්න ඔය 4R සංකල්පය භාවිතා කිරීමෙන් පුළුවන් අර ප්‍රශ්නේ විසඳ ගන්න. දෙවැනි ක්‍රමයක් තමයි හරිත නිෂ්පාදනය බිහි කිරීම. පුළුවන් තරම් ව්‍යාපාරිකව පරිසර හිතකාමී ඇසුරුම් සහිත භාණ්ඩයවත් හරිත නිෂ්පාදිත බිහි කරනවද පරිසරයට මුදා හරින අපට අඩු වෙලා පරිසරය ආරක්ෂා වෙනවා. තුන්වෙනි එක තමයි අතුරු නිෂ්පාදිත බිහි කිරීම. බයි ප්‍රොඩක්ට්ස් ඉස්සෙල්ලා කතා වුණේ. මූලික භාණ්ඩයක් නිපදවatti ඉතිරිවන සහ අපතයන් ද්‍රව්‍ය උදාගෙන මිනිස් වුමනා සපුරාලිය හැකි අමතර භාණ්ඩ හදනවා. බයි ප්‍රොඩක්ට්ස් අතුරු නිෂ්පාදිත. එමගිනුත් පරිසරයට ගෙන යන මුදා හරින ප්‍රවේගය අඩු කරගෙන පරිසරය ආරක්ෂා කරන්න හැකියාව ලැබෙනවා. හතරවෙනි එක විවිධ ද්‍රව්‍ය බැහැර කිරීමට විවිධ භාජන නැත්නම් ඩස්බින් භාවිතා කිරීම. ප්ලාස්ටික් වල වෙනම බින් එකක්, ඉඳුල් වලට වෙනම බින් එකක්, වීදුරු බෝතල් වලට වෙනම බින් එකක් ආදී වශයෙන් පාවිච්චි කිරීමෙන් මොකද වෙන්නේ? පරිසර ආරක්ෂා වෙනවා. ඊළඟට පරිසරය සුරකීම සඳහා ඔබට දායක වේ හැකි ආකාර 6ක් සඳහන් කරන්න. අර ඉස්සෙල්ල ප්‍රශ්නෙන් විභාගයට ඇහුවේ ව්‍යාපාරික පැත්තෙන් මේ අපේ දෘෂ්ටිය. රටේ පුරවැසියන් වශයෙන් අපිටත් පුළුවන් පරිසරය ආරක්ෂා කරන්න. දායක වෙන්න පුළුවන් ක්‍රම. එකක් තමයි ගෘහස්ත ජීවවායු එකක පවත්වාගෙන යන එක. ගෘහස්ත ජීවවායු එකක බයෝගෑස්. ඔය සුනාමියෙන් පස්සේ අපේ ගම්පලාතේ පවා මුහුදු ප්‍රදේශයේ යම් යම් ව්‍යාපාරිකයෝ ඇවිල්ලා ඒගොල්ලෝ වියදම් කළා මිනිස්සුන්ට මේ ජීවවායු හැදුවා. ඒකේ තියෙන ලින් දෙකක් හදනවා. එක ලිකට වතුර පුරවලා ඒකට වත්ති කුණු ඔක්කොම දානවා. ගොමද, සත්තුන්ගේ කක්කිද, කොළ වර්ග ඔක්කොම දානවා. පල් වෙනවා. දවස් කරන පල් වෙනවා. ඒකෙන් එනවා ඊළඟ අර වෙල් එක ලිදට. ඒකෙන් පොඩි මැෂින් එකක් අය ගාලා බට දාලා එන අර ඒකෙන් දුම් වගේ දානවනේ. ඒක අර ගන්නවා පිරිසිදු කරලා බටයක් දාලා ගෙදර ගෑස් එකට. ඒතර ගෙදර ගෑස් ප්‍රශ්නේ විසඳෙනවා. ගෙදර කුණු ප්‍රශ්නේ විසඳෙනවා. හැමදේම උදහැර හැරෙනවා. ජීවවායු එකක වගේ. අනික ගෘහස්ත කොම්පෝස්ට් නිපදවීම.
නගර සභාවෙන් දෙන්නේ නැත අපිට පුළුවන් පොඩි බැරල් එකක් හදලා අපේ වත් හැටියට පොඩි එකක් ඒකට කුණු දාලා වහනවා. අවශ්‍ය නැහැ මුකුත් දාන්න. මොකද ඉඳුල් දානවා, වත් යතු වතු ගාන කොළ අතුරු එක දානවා, තැම්බෙනවනේ. නිකම්ම කොම්පෝස්ට් දෙනවා. පරිසර ආරක්ෂා වෙනවා. අනික ගෘහයවට පරිසරය පිරිසිදු කිරීම. ගෘහයවට අපි දකින දෙයක් තමයි වර්තමාන නාගරික ජනතාවට තමන්ගේ ගෙවත්ත පිරිසිදු කරන්න සතිරසරය. දැන් මම දැන් අපේ ගෙවල් ළඟම ඉන්න වැදගත් මහත්මයෙක් වැදගත් රැකියාවක් කරන එයා අතු ගාන්නේ බදාදු දෙයට විතරයි. බදාදු දෙය තමයි කුණගර සභාව කුල්ලුරියේ. අර දවස් අතුරු දවස් 6ෙම වත්ත ජරා වෙලා තියෙනවා. සමහර ගෙවල් එහෙමොත් කරන්නේ. වැඩි හරියක් නාගරික වැසියන් තමන්ගේ ගෙවත් අතු ගන්නවා කියමුකෝ. ගේ ඉස්සර තාප්පෙන් ඉස්සර පාර චුට්ටක් අතු ගන්න එක නගර සභාවෙන් කරනකම් බලන් ඉන්නවා. දැන් ගම්වල ඒක නැහැනේ. දිනපතා මුලින්ම අතු ගන්න තමන්ගේ ගෙවත්ත එළිය, තාප්පේ අයින, පහර. දෙවනුව තමන්ගේ ගෙවත්තනේ. එහෙම පිරිසුදු කරගත්තොත් නිකම් නගර සභාවල් ඕනේ නැහැ. මොකද ඔටෝමැටිකලි පාර ක්‍රියා වෙලා. දැන් කිලෝමීටර් භාගයක පාරදී පැත්තෙම මිනිස්සු තමන්ගේ ගේ ඉස්සර පාර අතු ගන්නගෙන පාර නිකම්ම ක්ලියර්නේ. ගෙවත්ත පිරිසුදු. අනික කෙටි දුර පයින් ගමන් කිරීමෙන් වාහන ඉන්ධන දහනය ඕම කිරීම. දැන් අපේ රටේ මිනිස්සුන්ට මේ ලෙඩ හැදෙන එක හේතුවක් තමයි ව්‍යායාම අඩු වෙන්නේ. එක තැන ඉන්නේ කනෝ බොනම තේනවා. AC කාමරවල, කාර්යාලවල එහෙමනේ. වැඩට එන්නෙත් වාහනේ. නේ AC වාහනයක එන්නේ. එහෙම නෙවෙයි. අඩු ගානේ කිලෝමීටරයක් දෙකක් වෙනද වගේ පයින් යනවනම් ලංකාවේ දැන්ටත් තියෙන මහා ගත්කතුරු ජීවිතුන්තර ඉන්න අය පවා ඉතිහාසයෙන් බලන ඉස්කෝලේ ගිහලා තියෙන කිලෝමීටර් 7-8 පයින් ගිහලා තියෙනවා. ඒකම තමයි ව්‍යායාම. ඒකම තමයි ව්‍යායාම. ලේ පිරිසුදු වෙන්න, ස්නායු ක්‍රියාකාරීත්වය හොඳ වෙන්න, හොඳ අධ්‍යාපනයක් ලබන්න ප්‍රගුණ කරන්නේ. අද එහෙම නැහැ. අපි මේ පුංචි දුරත් යන්නේ වාහනේ. දැන් මම ඔය අපේ ගෙවල් ළඟ මට පුරුදු මිනිස්සෙක් ඉන්නවා බාබ කෙනෙක්. එයාගේ කොට කපන්න යන කිලෝමීටර් බස් හෝල්ඩ් එකක දුර. මම පයින් යන්නේ එකක් මොකද එතන වාහනේ පාක් කරන්න අමාරුයි. පාක් කරාම පාර බ්ලොක් වීම මිනිස්සුන්ට වදයක්. අනික මගේ වාහනේට හූරගෙන ගියාම ඒක මටත් පාඩුවක් නේ. දෙපැත්ත විතරම යන්නේ. අර මනුස්සයා අහනෝම ඉස්සරහට පයින් දාවේ. මම කොයිද මේ චුට්ටු දුරන්නේ. මම කොයි නෑ මම නිකන් ඇහුවේ. ඒ මනුස්සයාගේ හරි පුදුමයි. මොකද ඉතින් ඔය හෝල්ට් එක පයින් ගියාම වෙන්නේ. ඒ වගේ අපි කෙටිදුර පයින් යන්නේ නෑ. මොකද වෙන්නේ? විශාල වාහන සංඛ්‍යාව පාරට වැටෙනවා. මොනවද පිට කරන්නේ? ඉන්ධන දහනය, කාබන් මොනොක්සයිඩ්, වායු දූෂණය, පරිසරය ඉවරයි. දැන් අපිට පුළුවන් කෙටිදුර පයින් යනකොට අපි වාහන භාවිත අඩු කරනවා. ඉන්ධන දහනය මගින් වායු දූෂණය අවම කරන්න දායක වෙන්න පුළුවන්. ඊළඟට රථ වාහන කලට වෙලාවට නඩත්තු කිරීම. සර්විස් කරන එක කරන්න මෙපයි. වාහන හරියට වෙලාවට මේන්ටේන් නියමිත කිලෝමීටර් 5000 නම් 5000ට හෝ ඊට පෙර සර්විස් කරද්දී හරියට වෙලාවට ඔයිල් මාරු වෙනවා. ඔයිල් ෆිල්ටර් ක්ලීන් කරනවා, ඔයිල් ෆිල්ටර් මාරු කරනවා. මොකද වෙන්නේ? ඉන්ධන දහනය ඉතාම අඩු වීම වෙන්නේ. කාබන් මොනොක්සයිඩ් දහනය ඉතාම අඩු වීම පිට කරන්නේ. ඒ නිසා වායු දූෂණය වෙන්නේ නැහැ. පරිසරයට හානි කරන්නේ නැහැ. කළු දුම් දාන්නේ නැහැ, විස දුම් දාන්නේ නැහැ එළියට නේ. ඊළඟට අනවශ්‍ය පරිභෝජන රටා නතර කිරීම. අපිට පුළුවන් අනවශ්‍ය පරිභෝජන රටාව නවත්තන්න. දැන් අපි පුරුදු වෙනවා මගතොටේදී බඩේරිකු කරලක් ගන්නව තඹු. අර ඔක්ක කයනවා. කවුරු හරි කිව්වෝ කියවන පාරේ. කාලේ වෙල විසි කරන පාරට. ඕම 100 දෙනෙක් විසි කරොත් මොකද වෙන්නේ? ඒ පාර ඉවරයිනේ. ස්ථාන දූෂණයක් වෙනවා. කෙසෙල් ගෙඩි කනවා. කෙසෙල් එල්ල දානවා පාරට. පස්සෙන මිනිස්සු පාගන මොකද වෙන්නේ? වැටලේ මිනිස්සු කුඩා මුලේ කුඩු පට්ටම් වෙන. එහෙම නෙවෙන්නේ. ඔය අනවශ්‍ය පරිභෝජනනේ. කෙසෙල් ගෙඩි ගෙදර ගෑල්ලා අපිට පුළුවන් වැදගත් විදිහට කන්න. කෑමට පසු ඩිසර්ට් එකක් විදිහට අතුරු පසක් විදිහට කනවා. කෙසෙල් ගෙඩි එල්ල දානවා ඩස්බින් එකට. ඒක යනවා කොම්පෝස්ට් එකට. නැත්තම් කුල්ලුරේට. හානියක් නෑ පරිසරයට. ඊළඟට අපි බඩේරුම් කරලා අපි ගෙදර ගෑල්ලා කනවනේ. ඒ වගේ අපිට පුළුවන් අනවශ්‍ය පරිභෝජනට අපේ සීමා කරගත්තොත් පරිසරයට වන හානි අඩු කරගන්න පුළුවන්. අනික ඉන්ධන භාවිතය අඩු කිරීම කරන්න පුළුවන්. හයිබ්‍රිඩ් වීකල් එකක් ගන්නවා. ඉලෙක්ට්‍රික් වීකල් එකක් ගන්නවා. නිකම් ඉන්ධන භාවිතය අඩු වෙනවා. ඊළඟට පරිසර හිතකාමී ගස් කොළන් සිටුවීම නඩත්තු කිරීම. පරිසරයට හිතකාමී පරිසරය ආරක්ෂා කර දෙන සිසිල දනවන ජල උල්පත් ජනනය කරන ආකාරයේ ගස් කොළන් කොහොඹ පැලයක් එහෙම එකක් ඖෂධීය පැල ඇටියක් අනික ඊටාම මිනිසාට හිතකර සෙවන සලන ශාකයක්. අන්න ඒ වගේ ගස් කොළන් සිටවීමත් පුළුවන් අපිට පරිසරය ආරක්ෂා කරන්න දායක වෙන්න. ලංකාවේ පරිසර දූෂණය වැළැක්වීම සම්බන්ධයෙන් බලතල ඇති ආයතනය කුමක්ද? මොකද්ද? ශ්‍රී ලංකා මධ්‍යම ප්‍රශාසන අධිකාරිය. අපි මෙතන කතා කරේ කනේ. ඊළඟට ජගත් පාරිසරික දිනයේදී ඇත්තේ කවදාද? කවද්ද? ජූනි 5.
හැම අවුරුද්දම ජූනි 5 තමයි ඒක සමරන්නේ. හොඳයි. අපි සාර්ව පරිසරයට දැන් පරිසරය එක්ක තුනක් කතා කරලා ඉම කරා. ප්‍රජා පරිසරය, ආර්ථික පරිසරය, ස්වභාවික පරිසරය. අපි ඊළඟ පාඩම් කොටසදී ඉතුරු පාරිසරික ඒකක කතා කරන්න බලාපොරොත්තු වෙනවා.